ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමුතේ සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලු දෙනා ගණිත පාරාදීසිය YouTube channel එක වෙත. එතකොට මෙහෙමයි මම ඉතින් කලින් ඉඳන් කියාගෙන ආපු කතාවක්. අපි කලින් වීඩියෝස් මාලාවකින් කෙටි ප්‍රශ්න 100ක් ආරම්භයේදී සාකච්ඡා කරලා ආවරණය කිරීමක් කරා. එතකොට අපි අදින් පස්සේ රචනා ප්‍රශ්න සාකච්ඡා කරන්න යනවා. එතකොට මෙහෙමයි. ඔයාලට මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න මේ O level පේපර් එක ගැන. හරි? O level පේපර් එක මෙහෙමයි ලැබෙන්නේ. ඔය දන්න එතකොට දන්න කට්ටිය තේරෙන්නේ නැති කට්ටිය ඇති. මේකෙදි ඉස්සරහ පැය දෙක පේපර් එක. නේද? එතන මෙතන කෙටි ප්‍රශ්න කීයක් ලැබෙනවද? 25ක් ලැබෙනවා. හරි? කෙටි ප්‍රශ්න කීයක්ද? 25ක් ලැබෙනවා. මෙතනින් කොච්චරක්ද රචනා ප්‍රශ්න කීයක් එනවද? 5ක් එනවා. නේද? 5ක් එනවා. ඒතකොට මේ කෙටි ප්‍රශ්න 25ම ලියන්න ඕනේ පේපර් එකේම ඉඩ තියෙනවා. හරිද? අපි ඒ වගේ ප්‍රශ්න 25ක් තමයි කලින් 100ක් තමයි කලින් සාකච්ඡා කරේ. ඒතකොට දැන් සාකච්ඡා කරන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න 5ක්. හරි? එතකොට ඒ වගේ වීඩියෝස් 5ක් විතර අපි ඉදිරියට ගෙන්න බලාපොරොත්තු වෙනවා. හරි? එතකොට මේකත් මේ අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ කොහෙද? පේපර් එකේ උත්තර ලියන්න. ඊට පස්සේ ලැබෙන්නේ මොකද? පැය 3ක පේපර් එක. ඒකට අපි ලියන්න අමතර කරලා පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතන 1 2 3 4 5 හරි 6 7 8 9 9 10 11 කියලා ප්‍රශ්න ගියා 12 ලැබෙන. ඒතකොට මේකෙන් 6 5ක් ලියන්න ඕනේ. මේකෙන් 6 5ක් ලියන්න ඕනේ. හරිද? අපි මේක පොඩ්ඩකට පැත්තකට තියමු. හරි? දැන් මේ පැත්තෙන් කීපයක් සාකච්ඡා කරානේ. දැන් සාකච්ඡා කරන්න මෙන්න මේ ආකාරයේ පේපර් 5ක් සාකච්ඡා කරන්න යන්නේ. හරි? එක වීඩියෝකින් එක පේපරයක් සාකච්ඡා කරලා ඉවර කරනවා. හරි. එතකොට මේක පොඩි රටාවක් තියෙනවා. රටාවක් කියන්නේ ඔතෙන්ට මේ හැම ගානක්ම ලැබෙන්නේ නැහැ. හරි? මම දැන් කතා කරන්නේ මෙන්න මේ ගාන පහකින්. හරි? දැන් අපි ඕනේ සාකච්ඡා කරන්න යන්නේ. ඔය ගණන් පහේදී මේ විශේෂත්වයක් තියෙනවා. හරිද? ලෝකේ තියෙන හැම ගානම ඔතෙන් ලැබෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ උතර අපි හැමදාම ලැබෙන්නේ පළවෙනි ගාන හැමදාම වගේ භාග ගානක් ලැබෙන්නේ. දෙවෙනියට ලැබෙනවා මොකද්ද? පරිමිතිය වර්ගඵලයේ ගාන. දෙවෙනියට හරි තුන්වෙනියට හරි වැඩිනවා. 4 5 ගණන් දෙක සංඛ්‍යානේ පාඩමින් වැඩිනවා. පහ සංඛ්‍යාන වෙනවා 4 හරි 4 හරි. ඉතින් එක ගණන් සංඛ්‍යානේ ගානක් වැඩිනවා කියලා කියන්නේ. හරිද? එතන 4 වෙනි ගාන වැඩිනවා සම්භාවිතාවේ පාඩම. හරි? දැන් මේ 3 වෙනි ගාන විදියට මොකක් හරි මේ ගාන හටම කියන්න බෑ. ඒ කියන්නේ උත්තරෙන්ද මේ ගාන ලැබෙද අනුපාත ගානක් ලැබෙන්න පුළුවන්. හරි? මුදල් ගණිතයේ මොකක් හරි ප්‍රතිශත ගණනක් ලැබෙන්න පුළුවන්. ආයේ වැඩ හා කාලෙ මේ මිනිස් පැය මිනිස් දින ඔය ගන්න ලැබෙන්න පුළුවන්. ඉතින් මේ ගණන් ෂුවර්. හරි? මේවා ෂුවර්. එතන භාග වාචික ගානක් එන්නේ. පරිමිතිය වර්ගඵලයේ කේන්ද්‍රික ඛණ්ඩ සම්බන්ධ ගානක් එන්නේ. හරිද? සම්භාවිතාවෙන් මෙතෙන්දී ලැබෙන්නේ මොකද්ද? ලක්ෂ ප්‍රස්ථාරයක් නේද? එක් රුක් සටහනක් සම්බන්ධ ගාන. හරි? ඊට ගමන් චූටි වෙන් ගෲප් එකකින් ගාන සම්බන්ධ වෙනවා. එතන සංඛ්‍යානේ පාඩමින් ලැබෙන්නේ මෙතෙන්ද මේ වගේ. මෙතෙන්ද ජාල රේඛයක් ලැබෙනවා. හරි? ලැබෙන ගණන් වර්ග මම මේ කියන්නේ. හරිද? ආය වටපස්ථාර සෙට් වෙන වෙලාවල් තියෙනවා. ආයතන ලැබෙනවා සංඛ්‍යාත බහුවස්ත්‍රය. ජාල රේඛයක් කරන සංඛ්‍යාත බහුවස්ත්‍රය. ඊට සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ආයතන චතුර්ථක හිටපු ගමන් සම්බන්ධ වෙනවා. හරි ඔය උන්නේ සීමාව පනින්නේ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ මෙතන කවදාකවත් ශ්‍රේණි ගානක් දාන්නේ නැහැ. ජ්‍යාමිතීය සාධනයක් මෙතෙන්ට දාන්න හිතන්නේවත් නැහැ. හරි නිර්මාණ කරන්න මේක ASCII ආයෙන්නේ. හරිද? අතන ත්‍රිකෝණමිතිය ගානක් මෙතෙන්ට දාන්නේ. ඝන වස්තු ලඝු මගුල් මෙතෙන්ට ඉන්නේ නැහැ. ඒවා ඔක්කොම මෙන්න මෙහෙට දෙපැත්තට වැටෙනවා. ඒතර මේ ගණන් පහ හැමදාම සමානිත වෙන්නේ මෙන්න මේ හරි මෙන්න මේ වගේ නේද භාග පරිමිති වර්ගඵලයේ සම්භාවිතා කොටසකුයි සංඛ්‍යානයි මෙන්න මෙතන මුදල් වැඩ හා කාල මොකක්ද ලැබෙනවා. ඔන්න ඕක තමයි සීමාව. ඔය සීමාව පනින්නේ මේ යාලා පස් දෙනා. හරි? දැන් හදන්න මේ ආකාරයෙන් පේපර් 5ක් සාකච්ඡා කරන්න යන්නේ. හරි? එක වීඩියෝකින් එක ගන්න. හරි? එතකොට මේ භාග ගණක් හැදෙනවා, මේ පරිමිති වර්ගඵලයක් හැදෙනවා, සම්භාවිතාවයක් සංඛ්‍යානයක් මේ හරි? ගන්න. හරි? මුදල් ගණිතය වගේ ගණක් ලැබෙනවා. හරි? එතකොට ඕක තමයි අපි වැඩ පිළිවෙල. ඊළඟ වැඩ පිළිවෙල ඉවර.
මේ ඊළඟ වැඩ පිළිවෙල. ඉතින් පස්සේ අපි නම් මේ පේපරේ මේ පැත්තට. හරි? ඒකේ තියෙන මේ එක පැත්තක් ගන්න වගේ වීඩියෝ එකකින් අපි සාකච්ඡා කරමු. හරි? ඊට පස්සේ තාර ශ්‍රේණි නිර්මාණ මෙතන තව සංඛ්‍යානික ගණනක්, කුලක ගණනක්, ත්‍රිකෝණමිතිය, න්‍යාස, සමගාමී සමීකරණ, වර්ග සමීකරණ. එයාලා බඩු ඔක්කොම මේ පැත්තේ ඉන්නවා. හරි? ඒක පැය 3ක පේපරයක්. හරි? පැය 3යි විනාඩි 10ක් ලැබෙනවා දැන් නේ. අමතර කිම් කාලේ කියලා. හරි. එහෙනම් මම ඕක ගැන පොඩි ඔය පැහැදිලි කිරීමක් කරේ. ඒක ලකුණු ලැබෙන විදිය චූට්ටක් කියන්නම්. කෙටි ප්‍රශ්න 25යිනේ. එකට ලකුණු දෙක ගන්න දේ 25 දෙක 50. මේකත් එකට ලකුණු 10 ගානේ 10 වරක් 5 නේ 50. එතන 5 ලියන්න ඕනේ එකට 10 ගන්න 10 වරක් 5 50. එතනත් එකට 10 ගානේ 10 වරක් 5 50. 50 100යි මේ 100යි 200යි. සර් 200ක් ලියන ලකුණු නියමයිනේ. නැවත 200 මොකද කරන්නේ? ඔය ලැබෙන ගාන මොකද කරන්නේ? දෙකකින් බෙදෙනවා. හරි? ලැබෙන ගාන දෙකකින් බෙදෙනවා. දෙකෙන් බෙදුවට පස්සේ ඉතින් තමන්ගේ ප්‍රතිඵලය තීරණය වෙනවා. හරිද? ඒතර වල දැන් නිකම්ම හිතන්නකෝ. මම මේ කියන කතාව කොහොම බලන්න. මේ දැන් සාමාන්‍ය S එක ලැබෙන්නේ 35ට ලැබෙන්නේ. 35ට තමයි S එකක් දෙන්නේ. හරි? එතකොට ඔයාලා ඒකක් ගන්න ඉන්නේ මම කියන්නේ. හරිද? මේක මහා ලොකුවට අමාරුයි කියලා හිතාගෙන ඉන්නවනේ. නේ? එහෙම ළමයි ඉන්නවා. කොහොම බලන්නද? මේ විදිහේ සරල හිතන්න මේකේ. මේ එක කොටසකින් ලකුණු 50න් 20 ගානේ ගත්තොත් ළමයි ගණන් පාස් නේද? බලන්නකෝ. 50 ගන්න ඕනේ. 20යි 40යි 40යි 20යි 60යි 60යි 20යි 80යි 80 දෙකට කරනොත් කියන්නේ 40යි අපිට 35යි. ලකුණු 40 සෙට් වෙනවද? ඉස්සෙක් කැවිලා. හරිද? මම කිව්වේ මේ විෂය අමාරුයි කියලා හිතාගෙන වැඩ කරන්නේ නැතුව මහා ලොකුට මේ ගණිතයේ ඔළුවට බරක් කරගෙන ළමයි ඉන්නවනේ. එන්නේ යාළුවෝ මම මේ කිව්වේ. හරි? අති දක්ෂව අනිවාර්යෙන් ඒකට යන්න. යාළුවට වැදගත් වෙනවා මේක. හරි? මේක කොටසක ලකුණු 20 ගානේ ගත්තොත් වැඩේ ෂේප්. මේක ඊට ප්‍රශ්න 25න් ඒ කියන්නේ 10ක් ලියාගත්තොත් දෙක ගන්න ලකුණු 20ක් එනවා නේ. මෙතනිමුත් කොහොම හරි ගණන් පහෙන් ලියලා ලකුණු 20 සෙට් කරගන්න පුළුවන් නේ. ගාන ලකුණු 2 3 ගාන එකතු කරන් ගිහින් මෙතනත් එහෙම. හරි? ඔන්න විදි මැද 20 ගානේ ලකුණු 19 ගානේ ගාන කත්ත සෙට් කරනවා. හරිද? ඉතින් ඔන්නෝකයි භාගය තත්ත්වය. හරි? අපි දැන් මේ තනි පේපර් එක සම්පූර්ණ මේ සම්පූර්ණ පැය 5ක පේපර් එක සාකච්ඡා කරන්න ගියොත් සමහරවිට පැය 5ක්වත් පේපර් මට සාකච්ඡා කරන්න වෙනවා. ඒතර ඔයාලටත් එපා වෙනවා මටත් එපා වෙනවා. හරි? ඒකයි මේ කොටසින් කොටස මේ වැඩේ කරගෙන යන්නේ. හරි? මේ කොටස අපි කාලයක් සාකච්ඡා කරා. ඊට පස්සේ 100ක් නේ. දැන් මෙතන පේපර් 5ක් විතර ගන්න යන්නේ. හරි? මේකෙත් 5ක් කෙලවර සම්පූර්ණ පේපර් 5 සාකච්ඡා කරනවා. හරි? එතකොට ටික කාලයක් ඇයි වැඩේට අපි වැඩේ හිමිට කරගෙන යනවා. හරි? දිගටම අපිත් එක්ක නම් සම්බන්ධ වෙන්න. රයිට්. අපි යන වැඩේට පටන් ගමු. දැන් මෙහෙමයි මම දැන් රචනා ප්‍රශ්නනේ. නේද? ගාන පටන් ගන්නකොට තිරේ දිස්සෙන්ට දානවා මුළු ගානම. එතනින් පස්සේ ගානේ අණු කොටස් සාකච්ඡා කරද්දී ඒවත් ගාන කඩ කඩ දානවා. හරි? ඔයාලා පහසුවට එක් කරන්නේ. හරිද? ඔයාලා ගාන දාපු ගමන් ඕනම් පටන් ගත්තම ගාන ලියා ගන්න. හරි? එතනින් පස්සේ මයිත් එක හදාගෙන යන්න ඊට කලින් ඔයාලා එකපාරක් හරි මේක උත්සාහ කරන්න. මම කලින් ඉඳන් කියන දෙයක් නේද? හරි. පුතේ අපි වැඩි පටන් ගමු. හරිද? දැන් කිව්වේ තේරෙන්නද නේ? හරි. ඔන්න එහෙනම් ඉස්සරම තියන ගමු භාග ගණක් නේ. හරි. භාග ගණන් පටන් ගමුකෝ. ගන්න. ඔන්න අපි භාග ගන්න. ඕකේ. අනු කොටස් මම ඒ අවස්ථාවේ හදද්දී 20 වෙනද දානවා. හරි? right. බලන්නකෝ. මම උදේ සෙල්ලන්නේ කෙටි ප්‍රශ්න වගේ නේ. ලේසින් ගොඩ යන්න බෑ මුළු ගානම කියවන්න ඕනේ නේ. ගාන සම්පූර්ණ අදලි වෙද්දී ගාන 4-5 පාරක් වල ළමයිට කියවන්න සිද්ධ වෙනවා. මොකද මේ ගාන කොටස් කර කර අහන්න. හරිද? බලන්නකෝ අපි හිමීට වැඩි පටන් ගමු. තොග වෙළඳ සැලක පොල් ගෙඩි විකිණීමේදී ගෙඩිවල විශාලත්වය අනුව විශාල මධ්‍යම කුඩා ලෙස වර්ග කළ මිල නියම කරයි. හරි? පොල් ගෙඩි ලොකු වෙන මොකද වෙන්නේ? මිලත් වැඩි වෙනවනේ. ඒක අපි සාමාන්‍යයෙන් දන්න දෙයක්. හරිද? ඒ හොඳම දේ තමයි හරිද? මම මේ ගණන් හොඳට පැහැදිලි කරනවා. හරි? මරට යන්නේ. ඔයාලා
අනිවාර්යෙන් මේ ගාන හදද්දී මම මේ භාවිතා කරන ක්‍රමවේදයන් හොඳට බලා ගන්න කොහොමද සර් ගාන හදන්නේ කියලා. අනිවාර්යෙන්ම ඔයාලට මොකක් හරි පොඩි රූප ගැලක් ඇඳ ගන්න. හරි. දැන් පොල් ගෙඩි කතන්දරයන් කියන්නේ. පොල් ගෙඩි තියෙනවා අපේ කුඩා මේවත් තියෙනවලු. මධ්‍යම කියන්නේ අතරමැදි ලොකුත් නැහැ පොඩිත් නැහැ. නේද? ආයෙ ලොකු මේවත් තියෙනවා. හරි මෙහෙම හිතමු. ඔන්න චූටි පොල් ගෙඩිය ඔන්න මධ්‍යම එක ඔන්න ඔය ලොකු මේවා. ඒතර ලොකු වැඩි වෙන්න මිලත් ඔගේ වැඩි වෙන එක දන්නා සාමාන්‍ය. හරි. එහෙමයි කියන්නේ. පළවෙනි එක. පොල් ගෙඩි තොගයකින් පහෙන් දෙකක් විශාල ගෙඩි ලෙසද. මේවා දැන් මේ විශාල ඒවා. ඉතින් මේවා තමයි විශාල ඒවා. මේවා තමයි අතරමැදි ඒවා. මේවා තමයි කුඩා ඒවා. විශාල ඒවා කොච්චරක් තියෙනවද? ඒ පොඩෙන් පහෙන් දෙකක් විශාල පොල්. ඒ කියන්නේ 50ක් තියෙනවා නම් 20ක් විශාල ඒවා. 500ක් තියෙනවා නම් 200ක් විශාල ඒවා. ඒකයි ඔය කියන්නේ. හරි? පොල් ගෙඩි 5000ක් තියෙනවා නම් 2000ක් විශාල ඒවා තියෙනවා. හරි? 5000ක් තියෙනවා නම් 2000ක් විශාල ඒවා. අනිත් 3000 තමයි කුඩා ඒවායි අතරමැදි ඒවා වෙන්නේ. හරි? ඔන්න දැන් පහෙන් දෙකක් තියෙනවද මොනවද අපි දන්නේ නැහැ ප්‍රමාණය කීයද කියන. හරිද? බලන්න ගන්න හදන්නේ. හරිද? පහෙන් දෙකක්ද විශාල පොල් ගෙඩිද? ඉතිරියේ. දැන් පහෙන් දෙකක් විශාල ඒවානේ. එහෙනම් ඉතිරියේ කොච්චරද මෙච්චරයි. පහෙන් දෙකක් විශාල ඒවා නම් පහෙන් තුනක් තියෙනවා මොනවද? කුඩා ඒවායි අතරමැදි ඒවා. හරි? කුඩා ඒවායි අතරමැදි ඒවායි කොච්චරද තියෙන්නේ? පහෙන් තුනක් තියෙනවා. එහෙනම් ඉතිරියෙන් කියන්නේ මේ පහෙන් තුනෙන් අටෙන් පහක් මධ්‍යම පොල් ගෙඩි ලෙස. මේ අතරමැදි කියන්නේ මධ්‍යම ඒවානේ. හරිද? මම මධ්‍යම කියලා දාගන්න. ලොකුත් නැති පොඩිත් නැතිනේ. ඉතිරියෙන් ඉතිරි ප්‍රමාණය කියන්නේ පහෙන් දුරනේ. ඕකෙන් අටෙන් පහක් මධ්‍යම පොල් ගෙඩි ලෙසද වෙන් කරලා තියෙනවා. මධ්‍යම පොල් ගෙඩි ගන්න මුළු පොල් ගෙඩි ගන්නේ කවර භාගයද? එහෙනම් පළවෙනි උත්තරේ ගන්න මොකද්ද? මධ්‍යම පොල් ගෙඩි නන්නේ. ඔය ඉඩේ උදේ ලියන්න ඕන කොහමද? හරිද? ඔය ඉඩක් ඉතුරු කරලා තියන්නේ. ඔය ඉඩේ පිළිමාන කොහමද ලියන්න ඕන? ඉතිරිය උදේ පහෙන් තුනයිනේ. ඕකෙන් හරි. ඕකෙන් කොච්චරද? අටෙන් පහක් තමයි මොනවද? මධ්‍යම පොල් ගෙඩි කියලා කියන්නේ. හරි? පහෙන් දෙකක් විශාල ඒවා ඉතුරුයි පහෙන් තුනක්. ඉතුරු වෙච්ච ප්‍රමාණයෙන් කියලා කියන්නේ. අටෙන් පහක් මොනවද? මධ්‍යම. මධ්‍යම පොල් ගෙඩි තමයි අහන්නේ. එතකොට පහෙන් තුනයි අපි දන්නවා හල්ලයින් කියන්නේ ගුණ කිරීමනේ. අටෙන් පහයි. මේ පහට පහව එක කියලා කැපෙනවා. තුන් වරක් එක 3යි, අට වරක් එක 8යි. එහෙනම් ඉතින් මධ්‍යම ප්‍රමාණය පොල් ගෙඩි කොච්චරද? 8න් 3ක් කියනවා. හරි? මධ්‍යම ප්‍රමාණය පොල් ගෙඩි කොච්චරද? 8න් 3ක් කියනවා. ඔන්න එහෙනම් පළවෙනි උත්තරේ. දෙවෙනි එක. කුඩා පොල් ගෙඩි ගන්න මුළු පොල් ගෙඩි ගන්න මේ භාගයක් නිසා. දැන් අපි මේවා දන්නවනේ. විශාල පොල් ගෙඩි කොච්චරක් තියෙනවද කියන දන්නවා. කොච්චරද? පහෙන් දෙකක් තියෙනවා. මධ්‍යම ඒවනේ පුතේ දෙගිනි කියලා මේ හෙව්වි කොච්චරද? මධ්‍යම ප්‍රමාණය පොල් ගෙඩි කොච්චරද? 8න් 3ක් තියෙනවා. නේද? එහෙනම් අහන්නේ මෙන්න මේ කුඩා ඒවා. හරි? එහෙනම් පුතේ ඔක්කොම ප්‍රමාණය දන්නවා නම් මේ දෙන්නත් දන්නවා නම් හරි? මේ දෙන්න එකතු කරලා ඔක්කොම ප්‍රමාණයෙන් අඩු කරා නම් හරිනේ. නේ? එහෙම අදහසක් තියෙනවනේ වලට. නේද? ඔක්කොම පුතේ පොල් ගෙඩි 1000ක් තියෙනවා. හරිද? මෙයා 500 හරි මේ භාගින පොළ හිතන්න එපා. හරිද? ඔක්කොම පොල් ගෙඩි 1000ක් තියෙනවා හිතන්නකෝ. කුඩා ඒවයි, මධ්‍යම ඒවයි, විශාල ඒවයි. කොහොමද 1000ක් තියෙනවා. හරිද? ඉතින් මෙයා 500ක් තියෙනවා, මෙයා 200ක් තියෙනවා. එහෙනම් මෙයාලා බලන්න මොකද කරන්න ඕනේ? 500 200 අඩු කරලා 1000න් අඩු කරන්න බෑ. 500 200 එකතු කරලා 1000න් අඩු කරන්න බෑ. අන්න ඒ වගේ වැඩක් මේ දෙන්න යන්නේ. බලන්නකෝ. හරි. අපි බලනවා ඕවා හොයන්න කලින් හරි මේ දෙන්න කොච්චරක් ඉන්නවද කියලා. මොනවද? මධ්‍යම කට්ටි විශාල ප්‍රමාණය කට්ටි කොච්චරද? මධ්‍යම ප්‍රමාණය කට්ටි කොච්චරද? 8න් 3ක් හිටියා. විශාල ප්‍රමාණය කට්ටි කොච්චරද? 5න් දෙකක් ඉන්නවා. ආයේ එදෙන එකතු කරලා බලන්න. පොදු හරයක් ගන්න 8 5 පොදු හරේ නිකිත 40. 40ට 8 5යි 5 වරක් 3 15. 40ට 5 8යි 8 වරක් 2 16. එහෙනම් 16 5 3 31 නේද? 40න් 31ක් ඉන්නවා කවුද? මේ දෙගොල්ල. නේද? 40න් 31ක් ඉන්නවා. මධ්‍යම ප්‍රමාණය කට්ටි විශාල ප්‍රමාණය කට්ටි 40න් 31ක් ඉන්නවා. දැන් සම්පූර්ණ ප්‍රමාණය අපි දන්නේ 40න් 40 කියලා. හරිද? අන්න එතන පොඩක් හිතන්න. හරිද?
මේ ඔක්කොගෙන්ම 40න් 31ක් තමයි භාගයක් විතර ගත්තාම ඉන්නේ කවුද මේ දෙකේ එකතුව. මධ්‍යම ප්‍රමාණය කට්ටිය විශාල ප්‍රමාණය කට්ටිය. එහෙනම් කුඩා ප්‍රමාණය කට්ටිය බලන්න මොකද කරන්නේ? සම්පූර්ණ කට්ටියගේ 40න් 40යි. නේද? ඒකෙන් 40න් 31ක්ම ඉන්නේ කවුද? අර දෙගොල්ල. කවුද? මධ්‍යමයි විශාලයි. එහෙනම් 40න් අර සමානයි කොච්චරද 31ක් අඩු කරනවා. 40න් 31ක් ගියාම ඉන්නේ කීයද? 9. එහෙනම් 40න් 9ක් ඉන්නවා කවුද? කුඩා ප්‍රමාණයේ කට්ටිය. ඔන්න දෙවෙනි එකට උත්තරේ. හරිද? 40න් 9ක් ඉන්නවා කුඩා ප්‍රමාණයේ කට්ටිය. උත්තරගම මෙහෙම හොයන්නත් පුළුවන්. හරි. ඔය එක ක්‍රමයක්. හරිද? ඔයා කොහෙන් හරි ක්‍රමයක් අල්ල ගන්න. ඔය දැන් මෙන්න මෙතනින් මේකෙන් ගන්නත් පුළුවන්. හරිද? ඔයාලා වීඩියෝ එක නතර කරලා මේ කරන වේගය වැඩි නම් නතර කරලා හරි කල්පනා කරන්න මොනවද මේ සර් කියන්නේ කියලා. දැන් මොකද මේක එක ක්‍රමයක්. හරිද? තව ක්‍රමයක් තියෙනවා. කුඩා පොළ කිඩ ගන්න හොයන්න. ඉතින් බලන්නකෝ දැන් මේ මෙතන කිව්වා නේද? විශාල පොළ කිඩ ගන්න 5න් 2යි. ආයතන ඉතිරි වෙච්ච ප්‍රමාණය කොච්චරද? 5න් 3යි. ওই 5න් 3 කියලා කියන්නේ මොකද්ද? මේ දෙක එකතුවනේ. ඒකෙන් 8න් 5ක් මේ ඉතිරි වෙච්ච ප්‍රමාණය 8න් 5ක් මොනවද? මධ්‍යම ප්‍රමාණය. එහෙනම් 8න් 5ක් මධ්‍යම ප්‍රමාණය නම් 8න් 8 සම්පූර්ණ තව 3ක් අඩුයිනේ. ඉතිරි 8න් 3 මොකද වෙන්නේ? හරි ඉතිරි 8න් 3 එනම් කුඩා ප්‍රමාණය. අපිට හිතන්න කියන කතාව නේ. ඉතිරි වෙලා තියෙන දැන් 5න් 3යිනේ මේ අයින් වුණාට පස්සේ 5න් දැන් ගියාට පස්සේ 5න් මොකද වෙන්නේ? ඒ ඉතිරි වෙච්ච ප්‍රමාණයෙන් 8න් 5ක් මධ්‍යම ප්‍රමාණය නම් 8න් 5ක් ගත්තාම තමයි කොච්චරද 8න් 3ක් ඉතුරු වෙන්නේ. එහෙනම් 8න් 3ක් කියන්නේ මොනවද? කුඩා ප්‍රමාණය. එහෙනම් ඕක හොයන්න පුළුවන් කොහොමද? තව ක්‍රමයක්. හරි. 5න් 3යි ඉතුරු ප්‍රමාණය ඕකෙන් 8න් 3ම වැඩි කරනවා. 5න් 3යි ගුණ කිරීම එතකොට 8න් 3යි. ඒත් 3 9 8 5 දෙක කිරීම. මේ ක්‍රමෙලි හරි. මේ ක්‍රම දෙකෙන් ඕකට හදුවත් හරි. හරි. ඉතින් ගන්නකො තුන්වෙනි එක. විශාල හා කුඩා පොල් ගෙඩි ගණනේ වෙනස 350යි නම් මුළු පොල් ගෙඩි ගණන. දැන් බලන්නකො විශාල පොල් ගෙඩි ගන්න තමයි මේ තියෙන්නේ. කුඩා පොල් ගෙඩි ගන්න තමයි මේ තියෙන්නේ. මේ දෙකේ වෙනස කියන්නේ මොකක්ද? වෙනස කියන්නේ ලොකු එකෙන් කුඩා එක අඩු කරන්න ඉපේ. නේද? ලොකු එකෙන් කුඩා එක අඩු කරන්න. හරි. විශාල එකේ කුඩා එකේ වෙනස කොච්චරයිද? මේකෙන් මේක අඩු කරොත් ලැබෙන භාග හරි ඒක 350 සමාන හරි 350ට අනුරූප වෙනවා. හරි. එහෙනම් මොකද්ද? විශාල පොල් ගෙඩි ගානේ කුඩා පොල් ගෙඩි ගන්න අපි අඩු කරලා බලමු. දැන් පොල් ගෙඩි ගන්න දන්නේ නැහැ. මේවා තියෙන භාග විදිහින් අපි දතන්නේ. නේද? විශාල පොල් ගෙඩි ගන්න ප්‍රමාණය කොච්චරයිද? 5න් 2යි. කුඩා පොල් ගෙඩි ගන්න කීයද? 40න් 9යි. පොදු වරේ 40යි. 40ට 5 ඒවා 8යි 8 වරක් 2 16යි. 40ට 40ව 1 1 කරා 9 9යි. 16 9ක් ගියද උත්තරෙන්නේ කීයද? 40යි. එහෙනම් මේ දෙකේ වෙනස කොච්චරයිද? 40න් 7යි. හරි? ඒක වෙනස කොච්චරයිද? 40න් 7යි. මේ ප්‍රමාණය කියනවා කොච්චරද? 350 වෙනකොට මෙන්න මේ භාග සංඛ්‍යාව සමාන වෙනවා කීයද? 350කට. 40න් 7 කියන භාග සංඛ්‍යාව සමානයි කොත් හරි අනුරූප වෙනවා කොත් හරි. හරිද? ඔය භාග සංඛ්‍යාව ප්‍රමාණය කොච්චරයිද? පොල් ගෙඩි 350යි. දැන් අහන්නේ අපි මොකද්ද? මුළු පොල් ගෙඩි ගණන. හරිද? අහන්නේ මොකද්ද? මුළු පොල් ගෙඩි ගණන. එහෙනම් වෙනස 350යි කියලා කිව්වේ. හරිද? එහෙනම් 40න් 7 කියන එක අනුරූප වෙනවා කොච්චරද? 350කට. සම්පූර්ණ ප්‍රමාණය කොච්චරද? 40න් 40යි. එහෙනම් 40න් 7ක් කියන්නේ කොච්චරයිද? 350. 40න් 7ක් කියන්නේ 350 40න් එකක් කියන්නේ කොහොමද බලන්න. 7ක් කියන්නේ මෙච්චරයි නං. එකක් බලන්න මේක 7ෙන් බෙදන්න එපේ. 350 බෙදනවා කීයද? 7ෙන්. 35ට 7 වයින් කියද 5. එහෙනම් කොච්චරද පොල් ගෙඩි? 50. 40න් එකක් කියන්නේ පොල් ගෙඩි 50යි. අහන්නේ මොකද්ද? මුළු පොල් ගෙඩි ගන්න. මුළු පොල් ගෙඩි හරි මුළු පොල් ගෙඩි ගන්න. මුළු පොල් ප්‍රමාණය. 40න් එකක් කියන්නේ 50යි. සම්පූර්ණ ප්‍රමාණය 40න් 40යි. ඒ කියන්නේ 50 වැඩි කිරීම කීයද? 40යි. ඒ කියන්නේ මේකේ පොල් ගෙඩි කොච්චරද? 2000ක් තිබිලා තියෙනවා. හතරවෙනි එක.
විශාල පොල් ගෙඩියක මිල මධ්‍යම පොල් ගෙඩියක මිලට වඩා 10කින් වැඩි. කුඩා පොල් ගෙඩියක මිල මධ්‍යම ප්‍රමාණයට වඩා 5කින් අඩුයි. නියම කරා. ඒ අනුව වර්ග 3න් පොල් ගෙඩි 3ක මිල 110 නම් පොල් ගෙඩියක මිල සොයන්න. හරි. ඒක පිට ගාන මේ මම මේ භාග ගානට සම්බන්ධ නැහැ. හරි. අන්තිම කොටසනේ. හරි. මොකක් හරි පැටක් දාලා ඒ ගාන හදන්න ඕනේ. බලන්නකෝ. ඉතින් මම මේ කරනවා ටික වේග වැඩි වගේ නම් හරි. බලන්න අතර වීඩියෝ එක නතර කර කල්පනා කරන්න. හරි. වචනේ කල්පනා කරද්දී ගණන් ගොඩාක් හදන එක නෙවෙයි ටාගට් එක. හරි. ගණන් පුළුවන් නේ ගණන් ගොඩාක් හදන නෙවෙයි. හදන ගානේ අර්ථය හරියට තේරුම් ගන්න. හරි. හදන ගාන විදිය නේ. ගානක කල්පනා කරන විදියක් තියෙනවා. අන්නේ විදිය තේරුම් ගන්න. ඔය හල්නා ඉන්න භාවිතා වෙන ඒවා ඉතිරියෙන් කියද්දි කොහොමද බේරගන්නේ ගාන? අන්න ඒවා. ඒ පොයින්ට් හරි වැදගත්. දැන් බලන්නකෝ ඔය පොල් ගෙඩි වල මිල කියනවා. හතරවෙනි ගාන එහෙම යන්නේ. විශාල පොල් ගෙඩියක මිල. දැන් මේවා මධ්‍යම ඒවා කියලා ගමු. මේවා කුඩා ඒවා මෙන්න විශාල. හරි. විශාල පොල් ගෙඩියක මිල මධ්‍යම එකේ ගෙඩියට හරි මධ්‍යම ප්‍රමාණ ගෙඩියකට වඩා 10කින් වැඩි. කුඩා පොල් ගෙඩියක මිල මෙයාට වඩා 10කින් අඩුයි. 5කින් අඩුයි. වර්ග 3න්ම පොල් ගෙඩි 3ක මිල. හරි. කියන්නේ මේ පොල් ගෙඩි 3ක් මිල ගාතු රුපියල් 110ක් ගන්නවා. මධ්‍යම පොල් ගෙඩියක මිල සොයනවා. ඉතින් මම මෙයාගේ මිල x කියලා ගන්නවා. ඔන්න වැඩක් දෙන්න යන්නේ. x කියලා ගන්නවා. හරි. දැන් මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩි මිල යහනේ මධ්‍යම ප්‍රමාණයක මිල මම x කියලා ගන්නවා. කියන්නේ විශාල පොල් ගෙඩියක මිල මධ්‍යම පොල් ගෙඩියකට 10ක වැඩි වෙනවා. මේක පුතේ x නම් මෙයාගේ මිල කොච්චර දෙන්නේ? ඒකට වඩා 10ක් වැඩි x ධන 10යි. උඩාම එක්කෙනාගේ මිල මේකට වැඩි කොච්චරද? 5ක් අඩුයි. හරිද? නම් x අඩු කිරීම 5යි තමයි යන්නේ. ඒ අනුව වර්ග 3න් පොල් ගෙඩි 3ක් ගත්තොත් එහෙම. මේ පොල් ගෙඩි 3න් එකතුවගේ හරි 3ක් ගත්තොත් එහෙම රුපියල් 110ක් ගෙවන්න ඕනේ. එහෙනම් මධ්‍යම පොල් ගෙඩි x එහෙනම් මේ තුනේම එකතුව කීයද? 110යි. නේද? කාගේද x ඍණ 5යි s ගෙයි x ධන 10යි එකතු වෙන්නේ කීයද? 110යි. එතකොට x s කියලා කියන්නේ 3යි x. ඍණ 5යි ධන 10යි කියලා කියන්නේ ධන 5යි. 110යි. නම් 3යි x සමාන 110යි. ධන 5 දැම්මම මෙහා පැත්ත ඍණ 5ක් වෙනවා. 110න් 5ක් ගියොත් එන්නේ කීයද? 105යි. දෙපැත්තෙන් බෙදම කීයද? 3යි. 105 3ෙන් බෙදපු කීයද? 35 නේ. එහෙනම් මධ්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල කීයද දෙන්නේ? රුපියල් 35යි. හරි. ඔන්න ලියන්න මධ්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 35යි කියලා. හරි. ඔය භාග ගණන් පුතේ අනිවාර්යයෙන්ම ඉස්සරහට සාකච්ඡා කරන හැම පේපර් එකම වගේ එනවා. හරි. පළවෙනි ගාන බොහෝ දුරට 99% වගේ ෂුවර් උතන ලැබෙන්නේ භාග ගාන. හරි. අනිවාර්යෙන් ගානක් කියනවා තමයි. හරි. මෑත් අපු පාස් පේපර් පොත් පෙරලා බලන්න. ඒ හැම අවුරුද්දෙම දෙන්න හරි. දෙන්න පළවෙනිට භාග ගානක් ඇවිල්ලා තියෙනවා. හරි. මේ ගණන් තේරුම් අරන් ඔයාලා ටික ටික කරන්න පටන් ගන්න. හරි. ඔන්න සුපුරුදු පරිදි දෙවෙනි ගාන පරිමිතිය වර්ගඵලයෙන් දීලා තියෙනවා. බලන්නකෝ. මේ වගේ සංයුක්ත තල රූප කියලා කියන්නේ වනේ. හැඩතල දෙක තුනක් සම්බන්ධ කරලා ගන්න ඒවට කියන්නේ. ඒක 10 වසර පාඩමක්. ඔය භාග කියන්නේ 10 වසර. ඉතින් මෙහෙම කියනවා මේ රූපේ. හරි. බලන්නකෝ A B C D E F G. හරි. ඉතින් මෙහා සෙන්ටිමීටර් 7යි. දැන් ඔය හතර වටම 7යි නේද? ඉතින් මේක 7යි මේකත් 7යි මේකත් 7යි මේ සමජන පස්සේ සම්මුඛපාද සමාන මේකත් 7යි. ඉතින් ඕක 7ක් වෙනාට පස්සේ මේක කේන්ද්‍රික ඛණ්ඩයේ අරයක් නෙමෙයි.
BF කියන තරයක් FC කියන තරයක්. මොකද මෙයා 7යි නම් මෙයාත් එන්නේ කියන 7යි. මෙතන හැමදේම පස්සේ යනවා. මේවා සමානයි බදිලා තියෙනවනේ. එච්චර කෑ ගන්න දෙයක් නැහැ නේ. මේ ඔක්කොම කියන 7 ගානේ වෙනවා. right. BC චාපදික. BC චාපදික කියන්නේ දෙයියනේ කියලා මෙන්න මේ කෑල්ල. මේක 7යි නිසා මේක නැමිලා හින්දා පොඩ්ඩක් වැඩි වෙලා වගේ 9ක් වගේ. එහෙම බෑ බා මේක මේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන්නේ. නේද? මේකේ මොකක්ද එනවා? වෘත්තයකින් කපාගත්ත චාප කොටස නෙමෙයි තියෙන්නේ. වෘත්තයකින් කොච්චරද? කාලක් නේ. 3 කාලක් නේ කාලක් නේ. දැන් මේක උඩ මිසෝ කියන්නේ කාලක් 3 කාලක් භාගවල නේ. ඉතින් අමුගෝචන්ටයක් තියෙනවනේ. මේ වෘත්තයකින් කොච්චරද තියෙන්නේ? 4න් එකක් නේ. 360න් මේ කොච්චරද? 90ක් තියෙනවා. හරිද? නම් සම්පූර්ණ වෘත්තයක නම් ඔය මොකද්ද? පරිධිය වුණාම 25R නේ. එහෙනම් මේ චාප දිගනේ අහන්නේ. එහෙනම් BC චාප දිග ඉන්නේ වෘත්තයක් නම් 25R. හැබැයි ඔය තියෙන්නේ 360න් කොච්චරද? අංශක 90ක කොනේ. මේ කේන්ද්‍රික කෝණය අංශක 90 කියන්නේ 4න් එකයි. 2යි 5 කියන්නේ ස්ථික බෙදීම 7යි R කියන්නේ මේකේ අරේඛීය සෙන්ටිමීටර 7යි 360න් 90 කියන බිඳුවට බිඳුව කරනකොට 9 9 1යි 39 4යි කිය දෙන්නේ ඉවරයි 4න් එකයි. හරි. ඉවර නෑ. BC චාප දෙක සුළු කරලා ගන්න පුළුවන්. මේ 4 මේ 7 කැපුණා. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. ඒ කැපිච්ච දෙක ආයෙ මෙතෙන්ට කැවෙනවා 11යි කියලා නේ. 11 වරක් එකේ ඉන්නේ කීයද? 11 සෙන්ටිමීටර. නම් මේ BC චාප දිගිනවා සෙන්ටිමීටර කීයද? 11. ඔය දීලා තියෙන ඉඩේ කොහොම හරි පිරිමහලා කරන්න ඕනේ. හරි. හැඩතලයේ පරිමිතිය. අනිවාර්යයෙන්ම පාස් පේපර් පොත ලියද්දී ඒ පොත මේ නංගින මාළේට ලබන අවුරුද්දට හොඳයිනේ. අලුත් පොත් ගෙනල්ලා අපි නංගි ලබන අවුරුද්ද ලියනවා. එයාට හොඳයි මේ කඩු ගන්න එහෙම ඕනේ නැහැ. හරි. අනිවාර්යෙන් ඔයාලා එකම ලියන්න ඕනේ. එයාට ලබන අවුරුද්දේ ගෙන්න ගන්න කියන්නේ. හරිද? හැඩතලයේ පරිමිතිය. මේ හැඩතලයේ පරිමිතිය කියන්නේ මෙන්න මේකේ වාටේ දිග. නේද? ABC කියන උද්‍යානක නේ AB ගණ පටන් ගන්න බලන්න කියන්නේ ABCD EFG ABCD EFG කියන්නේ මේක තමයි හැඩතලය කියන්නේ. හරිද? එහෙනම් හැඩතලයේ පරිමිතිය කියන්නේ බලන්න ඔයගේ නියම භූමිය වගේ එකතු කරලා යන්න එපා. මේ බලන්නකො 7 කොටස් කීයක් තියෙනවද බලන්නකො. 1යි 2යි 3යි 4යි 5යි 6යි නේ. 7 කොටස් 3යි 4යි 5යි 6යි. ආයෙ මේ 11. 7 ඒවා 6කුයි ආයෙ කොච්චරයිද? 11කුයි එකතු වෙන්නේ. මේ මොනවද ඔක්කොම සෙන්ටිමීටර. නේද? හැඩතලයේ පරිමිතිය නෝබනේ. 7 ඒවා 6ක් කියනකොට 42යිනේ. ඒකට සෙන්ටිමීටර 11ක් එකතු වෙනවා. එතකොට එකතු වුණොත් එන්නේ කීයද? 53යි සෙන්ටිමීටර. බලන්නකො ඊගාවට ඒකෙදි මොකක්ද ඊගාට තුන්වෙනි කොටස. හරි. හැඩතලයේ වර්ගඵලය අහන්න. වර්ගඵලය කියන්නේ මොකද්ද? සමචතුරස්‍ර දෙකක් තියෙනවානේ. ආයෙ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. හරිද? අපි සමචතුරස්‍ර දෙකේ හොලා කේන්ද්‍රික ඛණ්ඩය හොලා එකතු කරන්න ඕනේ. හරි? සමචතුරස්‍ර දෙකේ වර්ගඵලය. ඒ සමචතුරස්‍රයේ වර්ගඵලයේ පැත්තක දිග වැඩි කියන පැත්තක දිගනේ. නේද? 7යි සෙන්ටිමීටර වැඩි කිරීම 7යි සෙන්ටිමීටර. ඒ වගේ සමචතුරස්‍ර කීයක් තියෙනවද? දෙකක් තියෙනවනේ. එහෙනම් දෙකෙන් වැඩි කරනවා. 7 වරක් 49 49 දෙකේ වැඩි වුණොත් 98යි වර්ග සෙන්ටිමීටර. ඔන්න මේ දෙකේ වර්ගඵලය ආවද 98යි. ආන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. හරිද? කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. වෘත්තයක නම් පුතේ 5R වර්ගයනේ. මෙතන මේ තියෙන කොච්චර වෘත්තයකින් 4න් එකක්. මෙතන මේ කැපිලා වේගයෙන් 3 90 කියලා කියන්නේ. හරිද? ඉතින් 5 කියන්නේ ස්ථික බෙදීම 7යි. R වර්ගය කියලා කියන්නේ සෙන්ටිමීටර 7යි නේ. අර යාගේ වර්ගය. වැඩි කිරීම 4න් එකයි. බලන්නකෝ. මේ මෙතන ස්ථික බෙදීම 7යි. 7යි සෙන්ටිමීටරක වර්ගය කියන 7යි සෙන්ටිමීටර වැඩි කිරීම 7යි සෙන්ටිමීටර. ඒක කීයෙන්ද 4න් එකේ වැඩි වෙන්න එපා. මේ 4 මේ 7 ඉවරයි. ස්ථිර දෙකේම 11යි. එතන කපුතෙන් කියන්නේ 2යි. ඔය 11 වරක් 77යි සෙන්ටිමීටර කියන වර්ග සෙන්ටිමීටරනේ. 77යි වර්ග සෙන්ටිමීටර බෙදීම කියන්නේ 2යි. 77 දෙකෙන් බෙදුවොත් එන්නේ කීයද? 38.5යි වර්ග සෙන්ටිමීටර. මොකද මෙන්න මේ කොටසේ වර්ගඵලය කොච්චරක් ආවද? 38.5ක් ආවා. සමචතුරස්‍ර දෙකෙන් කොච්චරක් ආවද? 98ක් ආවා. හරිද? එහෙනම් දෙවෙනි එකේ අහන්නේ හැඩතලයේ වර්ගඵලයනේ. එහෙනම් ඔය
98 38.5 එකතුව නේද? 98ට එකතු කරන් කොච්චරද? 38.5. එතකොට පහ කෙලින් එහෙම ලිව්වා මොනවා බින්දුවක් දාගත්ත ප්‍රශ්න නැහැ. 8ට 16න් 6 දාන එකක් ඉතුරුයි. 9 3 12 මෙහෙන් කියප එකයි 13. එහෙනම් 136.5යි මොනවද? වර්ග සෙන්ටිමීටර. මේ හැම එකම සෙන්ටිමීටර නෙවෙයි තියෙන්නේ මීටර නේ. හරිද? මේ හැම එකම තියෙන්නේ මීටර. ඒ වැරද්දම හදන්නම්. උද්‍යානයකදී සෙන්ටිමීටර වලින් නෑනේ. තියෙනවා ඒක උද්‍යානයකුත් නෙවෙයි. මෙතන මීටර වෙනවා. තරම් මීටර වෙනවා. තරම් මීටර නේද? මේ ඔක්කොම මීටර වෙනවා. වර්ග සෙන්ටිමීටර කරන උතනත් වර්ග මීටර නේ. තනත් මීටර ඇවිල්ලා මෙතනත් නේද? කොහෙන් කරනවා මම. හරි. ඔක්කොම මොකද ඉන්නේ 136.5යි වර්ග මීටර ලැබෙනවා. ඔන්න හැඩතලයේ වර්ගඵලය. හැඩතලයේ අඳුරු කර ඇති කොටසේ වර්ගඵලයට සමාන. දැන් ඉතින් අපි සෙනම් කලින් අඳුරු කරපු කොටසේ වර්ගඵලය කියන්නේ මෙන්න මේ කොටසනේ. ඕකේ වර්ගඵලයට සමානව ගන්නට යනවලු මොකද්ද? ඍජුකෝණාශ්‍රාකාර කොටසක් ගන්නේ මොකද්ද? GF එක පාදයක් වන පරිදි. එහෙනම් මෙන්න මෙතනින් ගන්නවා මොකද්ද? ඍජුකෝණාශ්‍රය. ඔය ගන්න ඍජුකෝණාශ්‍රය කොහොමද ගන්න ඕනේ කියන්නේ? මෙන්න මේකේ වර්ගඵලයට සමාන වෙන්න. දැන් අපි සෙනම් කලින් දෙන්නේ මොකද්ද කරන්න ඕනේ? දැන් මේ පැත්තේ මේක 7යි කියන්නේ දන්නවනේ. නම් මේක මේ පැත්තෙන් වැඩි කරොත් තමයි මේ වර්ගඵල ලැබෙන්නේ. දැන් මේකේ වර්ගඵල ලැබෙන්නේ මෙතනින් හොයාගන්න පුළුවන්. හරි? මේ අඳුරු කරපු කොටසේ වර්ගඵල සමාන වෙන්න ගන්නේ. අපි සෙනම් කලින් මේකේ වර්ගඵල හොයාගන්න ඕනේ. හරි? අඳුරු කරපු කොටසේ වර්ගඵලය. හරි. එතකොට මුළු කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කොච්චර කාවද? මුළු කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ආව කීයද? 38.5. හරි? සම්පූර්ණ එකේ වර්ගඵලය ආව කොච්චරද? 38.5 වර්ග මීටර. නේද? right. ඔක අපිට ඕනේ වෙන එක ලියාගත්තේ. දැන් මේ අඳුරු කරපු කොටස හොයන්න පුළුවන්. සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩයේ මෙන්න මේ ඍජුකෝණික ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරනවා. මේ තියෙන ත්‍රිකෝණ ඵලයන් මේ ත්‍රිකෝණික ත්‍රිකෝණ නෙමෙයි තියෙන්නේ. භාගයයි ආධාරක වැඩි කිරීම ලම්බක උස. මේ ආධාරකයේ මෙයා ලම්බක උස. හරිද? දැන් අපි මොකද්ද BFC ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනවානේ. BFC ත්‍රිකෝණයේ වර්ගඵලය. වර්ගඵලය කියන්නේ මොකද්ද? භාගයයි ඒ ආධාරකයේ මීටර 7යි ලම්බක උස මීටර කී දෙන්නේ 7යි. එතකොට 7 වරක් 7 49 බෙදීම 2යි වර්ග මීටර. එතකොට එන්නේ කීයද? 24.5යි වර්ග මීටර. නේද? 24.5. එහෙනම් සම්පූර්ණකේ වර්ගඵල කොච්චර කියලා දිනවද? 38.5 කියලා දිනවද? එහෙනම් මේකේ ආව කොච්චරද? 28ක් ආවෙනම් මේ 38යි ගානේ 38.5න් 24.5ක් අඩු කරොත් මේ අඳුරු කළ කොටසේ වර්ගඵල ලැබෙනවා. එහෙනම් අඳුරු කළ වර්ගඵලය කොච්චරද? 38.5න් අපි කොච්චරද? 24.5 අඩු කරනවා. බිඳුවයි නේද? අර කැපුණොත් එන්නේ කීයද? 4යි. කීයද? 14යි. කොච්චරද? වර්ග මීටර 14ක් එනවා. හරිද? ඒ වර්ග මීටර කොච්චරද? 14ක් එනවා. දැන් මේකේ වර්ගඵලය 14ක් එනවා. ඔන්න ඔය ගන්න ත්‍රිකෝණාශ්‍රය ගන්නේ මීටර 14ක් එනවා. දැන් ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය 14ක් වෙන පරිදි තමයි මේක ගන්න ඕනේ. ඒ වර්ගඵලයේ වර්ග මීටර 14ක් වෙන්න නම් දිග 7යි නම් දිග 7 දිග පල්ලෙන් වැඩි කරොත් මේ වගේ වර්ගඵල ලැබෙන්නේ නේද? එහෙනම් 7 කීයෙන් වැඩිවෙනවද? 14 ලැබෙන්නේ 2කින් වැඩි. එහෙනම් මේ පැත්තට ගන්න තියෙන දුර කොච්චරද? මීටර 2යි. ඔන්න ওই දුර තමයි මෙයා බලාපොරොත්තු වෙන්නේ. එක පැහැදිලිව දක්වන්න ඕනේ. කන දෙකෙන් දක්වන්න. හරි. ඔන්න අපි ගන්නත් ඉවරයි. ඔන්න මම කියන්නේ තුන්වෙනිට ගන්න නේ. ස්ථිරව කියන්න බැරි ගානක් යනවා කියලා ඔන්න එයාලු දීලා තියෙන මොකද? හරි. මේ පේපරේ තියෙන මොකද්ද? මුදල් ගණිතය ගන්න. සුළු පොලිය, වැල් පොලිය සම්බන්ධ. හරි. ඔය පොතෙන් තව දාන්න දෙයි. ඔය ප්‍රවේග කල්පස්ථාන දාන ශීඝ්‍රතා පාඩම. හරි. වැඩ හා කාලය මිනිස් දින මිනිස් පැවලින් දානවා. ආයේ ප්‍රතිශතම් ඔය මොනවද මේ බදු රක්ෂණය සම්බන්ධ ගානක් වෙලෙන්ද දානවා. හරිද? එතන තියෙන්නේ සුළු පොලි, වැල් පොලි ගාන. බලන්නකෝ රන්දුණු කියලා කෙනෙක් එයාගේ ගෙදර අලුතෙලිය කරන් රුපියල් 2,50,000ක මුදලක් ණයට ගන්න යාට ඔන්නේ ණය වෙන්න යන්නේ. හරිද? ඒ ණය ගන්න මූල්‍යයකට දෙකට යනවා. හරි? දැන් කොහොමද මොකක් කරක් මූල්‍යයකට කියලා. හරිද? ආයතනින් ණය දෙනවනේ මිනිස්සුන්ට. හරිද? එතකොට
ඒ 2,50,000 යාට ගන්න පුළුවන් ආකාර දෙකක් මේ කියලා තියෙනවා. මූල්‍ය ඇත දෙකක් තියෙනවා A B කියලා. එයාගේ පොලි ප්‍රතිශතය මේ පළවෙනි කෙනාගේ 16%යි. එයාගේ පොලි ක්‍රමය මොකද්ද? සුළු පොලියේ ක්‍රමය. හරි. දෙවෙනි කෙනාගේ රුපියල් ලක්ෂ 2කට වැඩි මුදල් සඳහා 115ක වැල් පොලිය. මෙයා ගන්න යන්නේ කොච්චරද? 2,50,000 නේ. මෙයා ගන්න යන්නේ 2,50,000යි. කියන්නේ 2,00,000ට වඩා වැඩි වුණොත් තමයි 115ක් වැල් පොලිය පදින්න. මෙයාට නම් අනිවාර්යෙන් 115ක වැල් පොලිය ගෙවන්න වෙනවා. ඒ සුළු පොලිය වැල් පොලිය කියන්නේ ආකාර දෙකක්. සුළු පොලිය ක්‍රමේ හරිම ලේසියි. අවුරුද්දක පොලිය හොයලා අවුරුදු ගානින් වැඩි කරොත් එයාට අවුරුදු ගානට ගෙවන්න ඕනේ පොලිය අපිට ගන්න පුළුවන්. හැබැයි වැල් පොලිය කියන එක එහෙම නැහැ. අවුරුද්දෙන් අවුරුද්ද පොලිය වැඩි වෙනවා. සුළු ප්‍රමාණයක් හරි වැඩි වෙනවා. ඒකයි ඒ වැල් පොලියේ සුළු පොලියේ තියෙන වෙනස. හරි. බලමුකෝ ගාන මෙහෙම හදමු. දැන් කතාව පැහැදිලිනේ. ගන්න ඕනේ උදේ 2,50,000යි. මූල්‍ය ආයතන දෙකකට යනවා. බැංකු දෙකක් කියලා දාන්නකෝ. AB කියලා බැංකු දෙකක්. A බැංකුවේ ගෙවන්නේ සුළු පොලිය ක්‍රමයට. හරි. පොලිය ගණනය කරන්නේ සුළු පොලිය ක්‍රමයට. B බැංකුවේ පොලිය ගණනය කරන්නේ වැල් පොලිය ක්‍රමයට. A කෙනාගේ පොලි ප්‍රතිශතය 16%යි. අරයාගේ 15%යි. හැබැයි අපිට කියන්න බෑ දැන් 16 15 ගත්තොත් වැඩි පොලියක් වදින්නේ A බැංකුවෙන් කියලා කියයි. හරි. එහෙම බෑද? මේක පොලි ක්‍රමෙ දෙක වෙනස්නේ. බැංකු දෙකෙන්ම සුළු පොලිය ගානේ වදිනවා නම් අන්න මේ ගාන හදන්න නැතුව කියන්න පුළුවන්. අරයාගේ 16%යි මෙයාගේ 100 මේ A අය කරන 16%යි B අය කරන 15%යි නිසා කතා දෙකක් නැහැ. ඒකෙන් ගන්න එක මෙයාට අවාසිදායක වැඩි පොලියක් ගෙවන්න වෙනවා. හැබැයි එහෙම කියන්න බෑ. මොකද්ද? අරයාගේ 16 මෙයාගේ නේ ඒගෙන් ගහන්නේ 16% ගානේ B අය කරන්නේ 15% ගානේ උනාට B ගේ තියෙන්නේ මොන ක්‍රමයේද? වැල් පොලි ක්‍රමය. වැල් පොලි ක්‍රමය වෙනස් අරගෙන වැඩි. හරි. ඒ නිසා එහෙම කියන්න බෑ. හරි. පොලිය ගණනය කරලම් බලන්න ඕනි කොහොමද වාසිදායක කියලා තීරණයකට එළඹෙන්න. හරි. එහෙනම් ගාන හිමිට හදාන යමුකෝ. රන්තුන් ඒ මූල්‍ය ආයතනේ. හරි මුළු ගානම එකවර කියවන්න යන්නත් එපා. හරි මුළු ගානම කියවන නිකන් එකවර මේක ලොකුවට බරක් කරගන්නත් එපා. ටික ටික උඩ ඡේදයේ කියවන ගමන් ආයක පාරක් රෝමිලක් එක කියවන්න. ඒක ලියලා ආය උඩ ඡේදයේ කියලා රෝමිලක් නම් දෙක කියවන්න. හරිද? මොකයි ඔය ඕන ගානක් හදන ක්‍රමේ. භාග හරි පරිමිතිය හරි මේක හරි මේකේ උත්තර ලියන ක්‍රමය ඒක. හරි? ඔක තමයි උත්තර ලියන ක්‍රමය. හරිද? උඩ ඡේදේ කොහොමද 3-4 පාරක් කියවන්න සිද්ධ වෙනවා තමයි මේ ගාන සම්පූර්ණ හදලා ඉවර වෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක් නේ. හරි? ඒක සාමාන්‍ය දෙයක්. හරි. බලන්නකෝ. රන්දුන් ඒ මූල්‍ය ආයතනෙ මම ඔබ පොඩ්ඩක් අඳින්නකෝ ඔය මූල්‍ය ආයතන දෙකේ පොලි. හරිද? බලන්නකෝ. තුන්වෙනි ගාන. මොකද්ද? ඒ මූල්‍ය ආයතනෙ මොකද්ද කියන්නේ සුළු පොලි ක්‍රමයාගේ තියෙන්නේ. එයාගේ වාර්ෂික පොලි අනුපාතය කීයද? 116. B ගාව තියෙන්නේ මොකද්ද? වැල් පොලි ක්‍රමය. එයාගේ වාර්ෂික පොලි අනුපාතය කීයද? 115. 116 115 කියලා කියන්නේ මොකද්ද? වාර්ෂික පොලි අනුපාතය. නැත්නම් වාර්ෂික කියනවා වලදී නෑ මම හිතන්නේ. හරි. රන්තුන් ඒ මූල්‍ය ආයතනය ලබාගත හොත් වසරකට ගෙවිය යුතු පොලි. ඒ මූල්‍ය ආයතනයේ පොලි ප්‍රතිශතය කීයද? 116. එහෙනම් මෙයා කොච්චරද ගන්නේ? 2,50,000යි. 2,50,000ට 116. වසර එකකටනේ වසරකට එනයි එකෙන් වැඩි ගන්න. වසර දෙකකට ගත්තොත් දෙකෙන් වැඩි කරනවා. එකකින්ද එකෙන් වැඩි කරනවා. හරි. ලබාගත හොත් වසරකට ගෙවිය පොලි. එහෙනම් ඔන්න පොලි ගන්නට එන්නේ. ගන්න 2,50,000 නේ. එහෙනම් කොච්චරද? 2500 වැඩි වෙන්න ඕන කියන්නේ 16 නේද? එහෙනම් රුපියල් බලන්න කීයක් වෙනවද කියලා 16 වරක් බිඳුව බිඳුව. එතන 16 වරක් බිඳුව බිඳුව. 16 වරක් 5 වලින් බිඳුව යම 8ක් ඉතුරු. 16 වරක් දෙක 32යි. 32යි 8යි ඉන්නේ කීයද? 45 කියන්නේ. ඒ මූල්‍ය ආයතනත් එක්ක ගණන් කරොත් මොකක්ද වෙන්නේ මෙයාට? 45 ගන්නවා. ඒ අනුව වසර දෙකක් අවසානයේ මේ මූල්‍ය ආයතන ගෙවීමට සිදුවන මුළු මුදල. ඒ කියන්නේ වසරකට කොච්චරක් මෙයා ගෙවන්න ඕනේද? 2,50,000 40,000 ගෙවන්න බෑ පොලිය. 2,50,000 116 ගානේ වේ
40,000 ගෙවන්න වෙනවා. වසර දෙකකට බලන්න අපි මොකද කරන්නේ? 40,000 වැඩි කරනවා කීයෙන්ද? දෙකකින්. ඒ කියන්නේ රුපියල් කොච්චරද? 80,000 ගෙවන්න ඕනේ. හැබැයි රුපියල් 80,000 කියන මොකද? පොලිය විතරයි. අපි මෙයා කොච්චරද ගත්තේ? 2,50,000 අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. නේද? එහෙනම් වසර දෙකකට ගෙවන්න ඕනේ මුළු මුදල. මේ 2,50,000ට එකතු කරන අපි කොච්චරද? අර පොලිය අවුරුදු දෙකකට 80,000ක් වදිනවා. බලන්න රුපියල් කීයක් එනවද කියලා. මෙතන 0.4 සෙට් වෙනව නේද? දැන් 3යි 4යි නේද? එහෙනම් 0.4ට ගෙලින් යනවා. මෙතන 8 ඉලක්කම වෙන්නේ 5 8යි 5යි 10 කියන තුනම එකක් ඉතුරුයි. 3,30,000ක් එනවා පොලිය. හරිද? sorry 3,30,000ක් මෙයා ගෙවන්න ඕනේ මුළු මුදල. හරි? B මූල්‍ය ආයතනයෙන් ණයමත ලබා ගන්නකොට වසර දෙකක් අවසානයේ මේ ගේමට සිදුවන අන්න මේක දැන් වැඩි. B මූල්‍ය ආයතනයේ තියෙන මොකද වැල් පොලිය ක්‍රමයනේ. දැන් මේක නම් කිව්වේ මොකද අවුරුද්දක පොලිය හොයලා අවුරුදු ගානේ වැඩි කරන්නේ අවුරුදු දෙකක් ඉඳන් දෙකෙන් වැඩි කරලා. දැන් මේකේ එහෙම බෑ. අවුරුද්දෙන් අවුරුද්ද පොලිය ගණනය කරන්න ඕනේ. එහෙනම් අපි බලනවා මෙහෙම. ඔන්න බලන්න හදන විදිය. ඉතින් ඉස්සරම බලනවා පළවෙනි අවුරුද්දට හරි ඔන්න ක්‍රමය අල්ලගන්න. හරිද? පළමු වසරට පොලිය කොච්චරක් ගෙවන්න ඕනද කියලා. හරි. මෙයා ණයට ගන්න කොච්චරද? 2,50,000 නේ. නේද? 100ට කොච්චරද එයාගේ පොලි ප්‍රතිශතය? 15යි. නේද? 100ට 15යි. ඉතින් මේ බිඳුවර මේ බිඳුව කැපුණාම 250 වැඩි වෙන 2500 වැඩි වෙන 15. 15 සරක් බිඳුව බිඳුවයි 15 සරක් බිඳුව බිඳුවයි 15 සරක් 75න් 5 දැම්ම 7ක් ඉතුරුයි. 15 සරක් දෙක 30යි 30යි 7යි කොච්චරද? 37500ක් ගෙවන්න ඕනේ. හරි? පළවෙනි අවුරුද්දේ ගෙවන්න තිබිගේ 37500යි. හරි. එහෙනම් මේ දෙවන වසරට මුදල. ඒක මොකක්ද? සුළු පොලි ක්‍රමය මොකක්ද කරේ? අවුරුද්දක පොලි හෙව්වා අවුරුදු ගානේ වැඩි කරානේ. ඒ සෙල්ලම වැල් පොලි ක්‍රමයට බෑ. පළවෙනි අවුරුද්දේ පොලි හෙව්වන් කොච්චරද? 37500 ලැබෙනවනේ. හරි පළවෙනි අවුරුද්දේදී පොලි ගණනය කරන්නේ කීයටද? මෙයා ණයට ගත්ත 2,50,000ට. අන්න මේ දෙවෙනි අවුරුද්දේදී පොලි අය කරන්නේ 2,50,000ට නෙවෙයි. මෙන්න මේ ගාන එකතු කරලා ඒන ගානට. හරි. දැන් දෙවෙනි වසරට මුදල කියලා කියන්නේ ඒක. හරි. තාම පොලිය හෙව්වේ නැහැ. හරි. ඒ කියන්නේ දෙවෙනි වසරට පොලිය ගණනය කරන මුදල. ඒක ගන්නෙදී මෙන්න මේ දෙන්න එකතු කරනවා. කොච්චරද? 2,50,000ට එකතු කරන කොච්චරද? 37,500. හරිද? හරිනේ. දැන් බලන්නකෝ 1 2 3 4යි නේ. 1 3 4 සෙට් වුණාම 7,500ක් එනවා. එතකොට 5 3 8යි. ඉතින් එන්න මේ ගාන තමයි දෙවෙනි වසරට මුදල් දෙලිමස් සලකන්නේ. හරි? 2,50,000 මේ කීයද මේ මේ පොලිය අය කරන්නේ? 2,87,500 තමයි පොලිය අය කරන්නේ. එහෙනම් දෙවන වසරට පොලිය බලන්න පොලිය කොච්චරක් ගන්නවද කියලා. 2,87,500ට B සමාගමෙන් 115යි. මේ බිඳුවර මේ බිඳුව කැපුණාම 2,870 භාගයේ කියන 15 වැඩි වෙන්න ඕනේ. 15 සරක් 75න් 5 දැම්මා 7ක් ඉතුරුයි. 15 සරක් 7 105යි. 105යි මෙහෙන් ගියපු 7යි 112න් 2 දැම්මා 11ක් ඉතුරුයි. 15 සරක් 120යි අර 11 131න් එක දැම්මාම 13ක් ඉතුරුයි. 15 සරක් 2 30යි 30යි 13යි 43යි. එහෙනම් දෙවෙනි වසර කොච්චරද? 43,135ක් ගන්න. මේ බලන්න පළවෙනි අවුරුද්දේ මෙයාට පොලි කොච්චරද ගෙවන්න උනේ? 7,500යි. දෙවෙනි අවුරුද්දේ කොච්චරක් ගෙවන්න උනද? 43,000 ගණන් ගෙවන්න උනා. මේ පළවෙනි අවුරුද්ද වැඩි දෙවෙනි අවුරුද්දේදී වැඩි පොලියක් ගෙවන්න උනා. හරි? සුළු පොලිය වගේ නෙමෙයි. සුළු පොලිය නම් අවුරුද්දේ පළවෙනි අවුරුද්දේ පොලියම තමයි හැම අවුරුද්දෙම අය කරන්නේ. මේකෙදි එහෙම නෙමෙයි. හරි. එහෙනම් දැන් මේක නෑන්නේ. B මූල්‍ය ආයතනයෙන් ඉහත නම් ලබාගත් වසර දෙක ආසන්න ගේමට සිදුවන
මුළු මුදල. එහෙනම් මුළු මුදල හොයන්න මොකද කරන්න ඕනේ අපි? පළවෙනි අවුරුද්දේ මේ කොච්චරද පොලියක් ගෙවන්න උනා? 37500. දෙවෙනි අවුරුද්ද පොලියක් ආවා 40000 ඊට අමතරව මෙයා ණයට ගත්ත කොච්චරද? 250000. එහෙනම් ඔන්න ඔය තුනේම එකතු තමයි B සමාගම ගන්න ඕනි මුළු මුදල කියලා කියන්නේ. හරි. කොච්චරද? 250000 ගත්තා. නේද? ආයේ පළවෙනි අවුරුද්දට පොලි ආවා 37500. 37500යි. දෙවෙනි අවුරුද්දට ආවා 43125. 43125. 5යි 2යි 6යි 10න් බින්දම එකක් ඉතුරුයි. 7යි ඊව 8යි 8යි 5 13 තුනම එකක් ඉතුරුයි. ඔච්චරයි. 3,30,625. නේද? මෙයා මේ අවුරුද්ද දැන් අහන්නේ මොකද්ද? ඔන්න තුන්වෙනි උත්තරය. හතරවෙනි එකකින් අහන්නේ. ඒසි කතන්දරයක් දැන්. ඔහුට වඩා වාසිදායක වන්නේ ඉහත කුමන ආයතනයෙන් ණය මුදල් ලබා ගැනීමද හේතු සහිත පැහැදිලි කරන්න. ඉතින් මේකෙදි ගෙවන්න උනේ කොච්චරද? 3,30,000යි. මේකෙදි 3,30,625ක් ගෙවන්න උනා. එහෙනම් මේකේ 625 පරිපූර්ණ ගෙවන්න සිද්ධ වෙනවා. නේද? කවුරු එක්කද? B සමාගමත් එක්ක වැල් පොලි ක්‍රමයත් එක්ක ගනුදෙනු කරද්දී. හරිද? එහෙනම් වඩා වාසිදායක වෙන්නේ මේ A සමාගමෙන් ණය මුදල් ලබා ගැනීම. හරි? නම් පැහැදිලි කිරීම කියලා කියනද ඔන්න ඕක තේරෙන භාෂාවෙන් ලියන්න ඕනේ. හරිද? හරි මොකද්ද? A සමාගමට වඩා B සමාගමෙන් ණය මුදල් ගැනීමේදී වැඩිපුර කොච්චරද? රුපියල් 625ක් මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා වසර දෙකට. හරි? එම නිසා A සමාගමෙන් ණය මුදල් ලබා ගැනීම වඩා වාසිදායක වෙයි. ඔය ටික ඔයාලගේ භාෂාවෙන් තේරෙන්න ලියන්න. හරි. ගන්න විගාවට හතරවෙනි ගාන. හරිද? ගන්න හතරවෙනි ගාන. ඒ හතරවෙනි ගාන කියන්නේ මම කියවනේ සම්භාවිතාවේ ගානක් වෙනවා කියලා. හොඳට හිතන්න ඕනේ ලස්සන ගානක් ඕක. හරි. මේවා මහා ලොකුවට ඔළුවට ගන්න යන්න එපා. දැන් සමාව හිතයි. දැන් මේ සම්භාවිතාව ගණන් හදනවා. අපේ ජීවිතේ සම්භාවිතාව අපි ඉගෙනගෙන නැහැ. නේද? ඒක අපිට අමාරු වෙයි. නෑ එහෙම හිතන්න එපා. හරිද? මමද මේ අවස්ථාවේදී මේ මොහොතේ පැහැදිලි කරන දේ ඔයාලට තේරෙනවා නම් ඉච්චරයි. හරි? මේ ওই වෙලාවේදී මම පැහැදිලි කරන දේ ඔයාලට තේරෙනවා නම් ඉච්චරයි. හරි? ඒ ඔස්සේ ගණන් දිහා හරි? ඒ ඔස්සේ ගණන් මේ හදද්දී හිතන්න. හරි? මම මේ ගණන් පැහැදිලි කරන ක්‍රම හොඳට ඔළුවට දාගන්න. හරි? ඒ විදිහ හොඳට මතක තියාගන්න. හරි? ඒ වචන හොඳට අල්ලගන්න. කොහොම බලන්න සම්භාවිතාවය ගන්න. හරි? බලන්න මම මේ පැහැදිලි කරද්දී ඔයාලට තේරෙන්නේ නැද්ද කියලා. දැන් මෙහෙම කතාවක් කියන්නේ. මේකේ මේ දීලා තියෙනවා හිස් ඉඩක කොටු දෙලක්. නේද? මම එක අදින්නම් ඉස්සරලා 6 5 4 3 2 1 බිඳුව. මේ තියෙන්නේ 1 2 3 4 5 6. හරි. මෙහෙම දෙනවා පළමු ගැනීම කියලා. ගාන වචනින් මුලින්ම කියවන්න. හරිද? එතන තියෙන මොකද්ද? දෙවන ගැනීම කියලා. මොනවද මේ ගන්නෙ නේ? බලන්නකෝ ගාන කියන පැහැදිලිව. ඉතින් මේ වගේ තියෙනවා මේවට කියන්නේ ලක්ෂ ප්‍රස්ථාර නැත්තම් කොටු දැල් කියලා කියනවා. හරිද? මම දන්නම් මේක. right
බලන්නකෝ අර ගාන හොඳට කියවන්න. මල්ලක 1 සිට 6 තෙක් අංකණය කරන අද සර්ව සම බෝල 6ක් ඇත. ඒ සර්ව සම බෝල 6ක්. හරිද? මොකද තියෙන්නේ ඒවා බෑග් එකක් අස්සේ දාලා තියෙන්නේ. අල්ලක් නෙමෙයි. එකක් ලොකුයි එකක් පොඩි එහෙම නැවදී මේ බෝල 6ම සර්ව සම බෝල 6ක්. හරි? අතපත ගාලා කියන්න බෑ කොකද ලොකු කොකද වැඩි කියලා හැම තෝරලා ගන්න දෙන්නේ බෑ. සර්ව සමයි. හරි? එයින් එක් බෝලයක් ඉවතටගෙන. හරි? හරි? පොඩි ළමෙක් කියමු මොකද දැක්කොත් මොකද කරන්නේ? එයාලා අනිවාර්යෙන්ම ඕකෙන් බෝලයක් කියලා ගන්නවා තමයි. හරි? ඔයාලා නම් කරනවා මොහරි කරනවා. නේද? මේ අහඹු ලෙස ගන්නවා. අහඹු ලෙසයි සසම්භාව්‍ය කියන්නේ එකම අර්ථය. හරි? ඒවා සමාන පද. හරි? සසම්භාව්‍ය කියලායි අහඹු කියන්නේ එකම වචන වේ. දැන් අහඹු ලෙස ගන්නවා කියන්නේ මේක අස්සට බලලා හොඳට තෝරලා හැම වෙලේම ගන්නේ. මෙහෙම මේක තියෙනවා නම් බෑග් එකේ තියෙනවා මෙහෙම අත දාලා බෝලයක් ගන්නවා එළියට. අරන් ඉවර තමයි බලන්න මොකක්ද ඊට ආවේ කියලා. හරි? දැන් මෙහෙමයි. මේ බෝල තව දෙයක් තියෙනවා. අංකණය කරලා තියෙනවා මොකද්ද? 1 2 3 4 5 6 කියලා අංකණය කරලා තියෙනවා. මෙම සසම්භාව්‍ය දැන් මොකද කියන්නේ? එයින් ඉවතට බෝලයක් ගෙන අංකය සටහන් කරනවා. දැන් ඔන්න මෙතන එක බෝලයක් ගත්තම තේ එළියට. මොකක් හරි දැන් අපි තෝරලා බේරලා නෙමෙයි ගත්තේ. නේද? තෝරලා බේරලා පොර කාලා නෙමෙයි ගත්තේ. කම්මහක බලන්න බෝලයක් ගත්ත එළියට. හරිද? අපි දන්නේ නැහැ කවුරු වෙයිද කියලා. හැබැයි ඉන්නේ මේ 6 දෙනාගේ එක්කෙනෙක් කියන්න දන්නවා. හරිද? 1 2 3 4 5 6 මෙයාලගේ එක්කෙනෙක් තමයි ඉන්නේ එළියට. හරිද? හරි. දැන් ළමෙක් මොකද කරන් දෙන්නේ? එයින් එක් බෝලයක් ඉවතට ගෙන අංකය සටහන් කරගත්තා. ලැබෙන අංකේ 5 හරි 10 හරි සටහන් කරගත්තා. සටහන් කරගෙන නැවත නොදම කියන්නේ ප්‍රතිස්ථාපනය නැවත ස්ථාපනය කරන්නේ නැහැ. ඒකට ඔයාලා කියන්නේ ප්‍රතිස්ථාපනය රහිත. හරි? නැවත ප්‍රතිස්ථාපනය සහිත කිව්වොත් ආයෙත් ගත්ත බෝලේ දානවා. ප්‍රතිස්ථාපනය නැවත ස්ථාපනය කරන්නේ නැහැ කියන එකනේ ප්‍රතිස්ථාපනය රහිත කියන්නේ ඒකට. හරිද? නම් ප්‍රතිස්ථාපනය රහිත අවස්ථාවක්. ඉවතරගෙන අංකේ සටහන් හරි නැවත නොදමා හරි අංකේ සටහන් කර නැවත නොදමා තවත් බෝලයක් ඉවතටගෙන අංකේ සටහන් කරගන්න ලැබේ. මෙම සසම්භාව්‍ය පරීක්ෂණයේ නියැදී අවකාශය පහත ලක්ෂ ප්‍රස්ථාරය මත දක්වන්න. දැන් මෙහෙමනේ. දැන් ඔතෙන්දී මෙහෙම දෙයක් වෙන්නේ. දැන් මේක පොඩ්ඩක් පැත්තකට තියන්න. මේ භාජනයේ පැත්තකට තියන්න. දැන් මේක ලක්ෂ ප්‍රස්ථාරය කියනකොට මෙන්න මේක තමයි දැන් ලක්ෂ ප්‍රස්ථාරය ඇඳලා නැහැ. හරිද? මේක දාලා තියෙන්නේ. මේකේ තමයි හරි මේකේ කතිර මගින් ඉඳන් ප්‍රස්ථාරය ඇඳින්නේ. දැන් මෙන්න මෙතන මේ මොකද්ද මේ පළමු මේ ඔහේ නිකන් තියන බව ඔහේ තියන බලන්න යන්න එපා. දැන් මේ පළමු ගැනීම දෙවෙනි ගැනීම කියලා තියෙනවානේ. ඒ කියන්නේ දැන් මෙතන මේ බලන්නකෝ. එක මෙහෙන් එක ඇවිල්ලා හැප්පෙන්නේ මේ මෙතන හැප්පෙන්නේ. එහෙනම් ඔතනින් ওই විස්තර කරන්නේ මොකද්ද විස්තර කරන්නේ? සිද්ධියක් විස්තර කරන්නේ. සිදුවීමක් විස්තර කරන්නේ. එහෙනම් ඔතනින් මේ විස්තර කරන සිදුවීම මොකද්ද? මෙන්න මේකයි. පළමු එක දෙවෙනි එක. ඒ කියන්නේ පළමු ගැනීමේදීත් එක ලැබිලා දෙවෙනි ගැනීමේදීත් එක ලැබී. හරි? මම මේක දාලා පස්සේ කියන්නම් ඈ. මෙතන විස්තර කරන්නේ එතකොට. පළමු එක ලැබීම දෙවෙනි මොකද මේ දෙකෙන් නෙමෙයි හැප්පෙන්නේ. මෙතන විස්තර කරන්නේ. පළමුව මේ ටිකකින් දෙකේ ඉලක්කම දෙවෙනුවත් දෙක ලැබී. මෙතන විස්තර කරන්නේ. පළමුව 4 ලැබිලා දෙවෙනුව මොකද්ද? එක ලැබී. රයිට්. දැන් ඔයාලට තේරෙන්න තියෙනවා මම හිතනවා. ඔය කන්තිර වලින් මොකද්ද කොහොමද සිද්ධිය විස්තර කරන්නේ කියලා. දැන් පුතේ මෙහෙම. දැන් හිතන්නකෝ අපි දන්නේ මෙතනින් එළියට ආවේ බෝලේ මොකද්ද කියලා. හරි. එතකොට ඉස්සර බෝලයක් ගත්ත නේද? හරිද? එතකොට ඉස්සරවම ගත්ත බෝලේ මොකක් වුණාද? දෙවෙනි ගැනීමේදී ඒ බෝලෙම ලැබෙන්න පුළුවන්. බෑනේ. බැරි හේතුව මොකද්ද? ඊබන් ගත්තේ බෝලය දාන්නේ නැහැ. හිතන්නකෝ පළමුව එකේ ඉලක්කම ලැබුණා කියලා. හරි. පළමුව එකේ ඉලක්කම දින බෝලේ එළියට ගත්තම ඒකයි දාන්නේ නැහැ. එහෙනම් දෙවනුව ගැනීමේදීත් එකේ ඉලක්කමක් තියෙන්න පුළුවන් දෙයක්. බෑ. අපි දන්නේ මොකද්ද ලැබිච්ච බෝල කියන්නේ. පළමුව එක ලැබුණා නම් දෙවනුව එක ලැබෙන්න කියන සිද්ධිය කවදාවත් දෙන එක වෙන්න විදියක් නැහැ. පළමුව දෙකේ ඉලක්කම ලැබුණා නම් පළමුව දෙකේ ඉලක්කම තියෙන බෝල ලැබුණා නම් දෙවනුව එද්දි මොකද වෙන්නේ? දෙකේ ඉලක්කම කියන බෝල ලැබෙන්න විදියක් නැහැ. පළමුව තුනේ ඇයි හේතුව මොකද්ද? ආයෙ මේ ගත්ත බෝලේ දාන්න තියෙනවා.
පළමු තුනේ ඉලක්කම තියෙන බෝලේ ගත්තා නම් එළියට ඒක පැත්තකින් තියෙන නිසා ආයි දෙවෙනි ගෙනීමට ඇදිතු තුනේ ඉලක්කම තියෙන බෝලයක් ඒ භාජනය ඇස්සේ නැහැ. ඒ සිද්ධියම වෙන්නේ නැහැ. නැත්නම් මෙන්න මේ මැද තියෙන සිදුවීම් පේළියම වෙන්නේ නැහැ ප්‍රතිස්ථාපනයේ රහිත අවස්ථාවකදී. හරි. පළමු එකේ ඉලක්කම ලැබුණා නම් දෙවෙනි එකේ ඉලක්කම තියෙන බෝල ලැබෙන්න විදියක් නැහැ. එහෙනම් මේතන සිද්ධිය මාක් වෙන්නේ නැහැ. පළමු දෙකේ ඉලක්කම ලැබුණා නම් දෙවෙනි දෙකේ ඉලක්කම තියෙන බෝල ලැබෙන්න විදියක් නැහැ. මේක මෙතන මාක් වෙන්නේ නැහැ. පළමු තුනේ ඉලක්කම ලැබුණා නම් පුතේ දෙවෙනි තුනේ ඉලක්කම තියෙන බෝල ලැබෙන්න විදියක් නැහැ. පළමු හතර ඉලක්කම ලැබුණා නම් දෙවෙනිවත් හතර ඉලක්කම තියෙන බෝල ලැබෙන්න විදියක් නැහැ. පළමු පහ ඉලක්කම තියෙන බෝලේ එකට ආව නම් දෙවෙනිම පහ ඉලක්කම තියෙන බෝලේ එකට දෙන්න විදියක් නැහැ. මොකද කලින් අරන් ඉවරයි. හය ඉලක්කම තියෙන මෙන්න මේ විකර්ණයේ දිගේ එන සිද්ධි ටික මාක් වෙන්නේ නැහැ. අතිර වැටෙන්නේ නැහැ කියලා මම කියන්නේ. හැබැයි මේවා බං ඉන්න බැරි කම නැහැ. දැන් මේ මෙතන සිද්ධිය කොහොමද විස්තර කරන්නේ? පළමුව දෙකේ ඉලක්කම ලැබෙන සහ දෙවෙනුව එකේ ඉලක්කම ලැබෙන්න බැරි කම නැහැ. නේ? පළමුව දෙකේ ඉලක්කම තිය බෝලේ ලැබිලා දෙවෙනුව එකේ ඉලක්කම ලැබෙන්න බැරි කම නැහැ. මොකද එළියට ගත්තේ දෙකේ ඉලක්කම තියෙන බෝලේ ඒක පැත්තකින් තිබ්බා. එකේ ඉලක්කම කියන බෝලේ ඇතුලේ තියෙනවා. මේ සිද්ධිය වෙන්න පුළුවන්. හරිද? නේද? අපි මේක මාක් කරමු. පළමුව තුනේ ඉලක්කම ලැබිලා දෙවෙනුව එකේ ඉලක්කම ලැබෙන්න බැරි කම නැහැ. පොඩ්ඩක් හිතන්න මොකද්ද මේ සර් කියන්නේ කියලා. හරිද? ඉතින් මෙන්න මේ සිද්ධි ඔක්කොම වෙන්න පුළුවන්. හරිද? 6 ලැබිලා 1 ලැබෙන්න පුළුවන්. මෙන්න ඔය මැද සිදුවීම හැර අනිත් සිදුවීම් ඔක්කොම වෙන්න පුළුවන්. හරි? මැද සිදුවීම හැර අනිත් සිදුවීම් ඔක්කොම වෙන්න පුළුවන්. මේ පැත්තෙත් එහෙම. පළමුව එකේ ඉලක්කම අරගත්ත පස්සේ දෙවෙනුව දෙකේ ඉලක්කම ලැබෙන්න පුළුවන්. මෙයාලා වෙන්න පුළුවන්. එහෙනම් ආදි වශයෙන් ඔය මැද විකර්ණයේ දිග හැරෙන්න ඉතින් මොකද්ද ඔක්කොම පාඩ වෙනවා. ඔක්කොම විකර්ණයත් එක්ක ගත්තොත් සිද්ධි කීයක් තිබ්බද? 6 වරක් 6 36නේ. 1 2 3 4 5 6. මැදින් කොච්චරද? 6ක් අයින් වෙන දැන් සිද්ධිය ඔක්කොම මේ කතිරවල තියෙන ගියේ 30යි. හරි? ප්‍රතිස්ථාපනයේ සහිත අවස්ථානාගේ 36ම සෙට් වෙනවා. මොකද මැද 6ක් තියෙනවනේ. ගත්ත බෝලේ ආයෙත් දැම්මනම් හරි පළමු එක ඉලක්කම ලැබිලා දැම්මට පස්සේ ආයෙ ගද්දි ආයෙ එක ඉලක්කම ලැබෙන්න බැරි කම නැහැ. හරි? ගත්ත බෝලේ ආයෙ දානවනේ. ප්‍රතිස්ථාපනයේ රහිත වෙච්ච හින්දා තමයි මේක මෙන්න නැතිලා ගියේ. හරි. ඔන්න අපේ ලක්ෂ ප්‍රස්ථාරය සම්පූර්ණ කරගෙන පළවෙනි එක කියන්නේ ඕකනේ. දෙවෙනි එකේ කියන්නේ මෙහෙමයි. ඉවතර ගන්නාලාද බෝල දෙකේම ඉලක්කම් වල එකතුව 4 වඩා වැඩි වීමේ සිද්ධිය ලක්ෂ ප්‍රස්ථාරය මත දක්වා එහි සම්භාව්‍යතාව වෙන 4 වඩා වැඩි වීම. ඒ ඉවතර ගන්න බෝල දෙකේ අංක දෙනවා එකතු කරනවා. පළමුව 1 ලැබිලා 3 2 ලැබුණා බලන්න. 1 2 1 3 තියෙන කීයද? 3යි. 1 3 1 3 තියෙන කීයද? මේ පළමුව 1 ලක්ෂ ලැබුණා දෙවෙනුව 3 ලක්ෂ ලැබුණොත් 1 3 1 3 කීයද? 4යි. 1 4 ඉන්නේ කීයද? 5යි. 1 5 දුන්නොත් 6යි. 1 6 එකතු කරගෙන 7යි. 8ට වැඩි වීමයි හාන්නේ. නේ 4ට වැඩි වුනේ 1 6යි 7යි. 7 හෝ 4 වැඩි වුනේ නෙවෙයි හාන්නේ. 4ට වැඩිව ගන්න. එහෙනම් 2 5 එකතු කරලා 7 මේ 2 6 එකතු කරලා 8යි නේද? මට පේන විදිහට මෙන්න මෙතනින් උඩ එන සිද්ධි ටික ඔක්කොම එනවා බලන්නකො නැද්ද කියලා. හරිද? මේ පැත්තෙන් 6යි 2යි එකතු කරොත් 8යි නේද? මෙන්න මේ සිද්ධි ටික ඔක්කොම නැද්ද කියලා බලන්න. නේ 6 2 එකතු කරොත් 8යි. 6 3 එකතු කරොත් 9යි. 6 4 එකතු කරොත් 10යි. 6 5 එකතු කරොත් 11යි. මෙතන 5යි 2 එකතු කරොත් 7යි. එයා ඉන්නේ මේ රවුමස්සේ තියෙන නේද? 5යි 3 එකතු කරොත් 8යි. 5යි 4 එකතු කරොත් 9යි. මේ සිද්ධිය එක නෑනේ. හරිද? ඒතර මෙතන සිද්ධිය 1 2 3 4යි 5 6යි අර පැත්තෙන් 2 2 3 4යි 5 6යි. මේ වෙනවනේ. 5යි 3 එකතු කරොත් 8යි. 5යි 4 එකතු කරොත් 9යි. මෙහෙත් එහෙමයි. ඒතර 10යි 9යි 8යි. එහෙනම් ඔක්කොම සිද්ධිය කීයද? මේ පැත්තේ 6යි අර පැත්තේ 6යි 6 6 ඉන්නේ කීයද? 12යි. එහෙනම් ඔක්කොම සිද්ධි මේ දී අවකාශයේ කීයද මේකේ 30යිනේ. එහෙනම් 30න් 12ක් සම්බන්ධතාවක් තියෙනවා 4 වඩා වැඩි වීම. අපි තාම මේ කපන බුලා ෂොට් එකක් කොහමද? 12ට 6 ඒවා කීයද? 2යි 30ට 6 වෙන්නේ කීයද? 5යි. උත්තරේ කීයද? 5න් 2 කියලා ලියන්න පුළුවන්. හරි. ඔන්න කතන්දරේ වෙන පැත්තකට හරවනවා. ඔය කතන්දරේම තව පැත්තකට හරවනවා. ඒක හරවනවා රුක්සටහනක් පැත්තට. බලන්න මොකද්ද කියන්නේ කියලා. ඔය සිද්ධිය ඇසුරු කරගෙන දාන්න යන දෙයක මොකටද? රුක්සටහනකට. රුක් දෙවියෝ කියන්නේ එහෙම එකක් නෙවෙයි ඈ. රුක්සටහනක් කියලා කියන්නේ ගහක අතු විහිදලා තියෙන මේ විදිහනේ. ඒක තමයි සටහන තියෙන්නේ.
ගන්න උත්සාහ කියන්නේ. හරිද? A B එතන A B මොනවද මේ A B කියන්නේ? මේ සර් බෝඩිය ලියන්න පටන් ගන්න එහෙම නෙවෙයි ඈ. මේක පළමු ගැනීම ගාන හොඳට කියවන්න ඕනි. දෙවන ගැනීම වචනෙන් වචනේ හරි තේරුම් ගන්න කියවන්නේ. දැන් මෙහෙම කියන්නේ. ඉහත පරීක්ෂණේ කියලා කියන්නේ අර මහලුකු පරීක්ෂණ නෙවෙයි මේ අර බෑග් එකෙන් බෝලයක් විතර ගන්න එක. බලන්න මට මොකද්ද මේ පරීක්ෂණය කරේ නෑ මෙතන මේනේ. කරා මේ බෝල හරි එකක් එකට ගත්ත එකට පරීක්ෂණ කියන්නේ හරි. 1 2 3 4 5 6 තිබ්බේ ඕකට. හරි. ඉහත පරීක්ෂණයේදී ඉවතර ගන්නාලද බෝලෙහි අංකය 4ට වැඩි වීමේ සිද්ධිය A වෙනවා. මේ A කියලා කියන්නේ මොකද්ද? ඒ සිද්ධියේ නම මොකද්ද? 4ට වැඩි වීම වලුවේ A කියලා කියන්නේ. B කියන්නේ 4ට අඩු වීම. දැන් මෙතන 4ට වැඩි ඒවා කීයක් තියෙනවද? මෙන්න මෙයානේ තියෙන්නේ 4ට වැඩි වී කට්ටි කවුද ඉන්නේ 5යි 6යි විතරයි. මෙන්න මේ දෙන්න. දැන් ඊටු ටික තමයි මේ 4ට අඩු කට්ටි. නේද? 4 හෝ 4ට අඩු කට්ටි. ඒකනේ කියන්නේ 4ට වැඩි වීම සිද්ධිය Aද 4 හෝ 4ට අඩු අංක ලැබීම සිද්ධිය Bද ලෙසගෙන සම්භාවිත අගයන් සහිතව පහක් දී ඇති රුක් සටහන සම්පූර්ණ කරන්න. හරි. එතන මේ රුක් සටහන මේ අර කියන්නේ අතු කියලා කියනවා. අතු. එතන මේ සිද්ධිය තමයි මේලා A කියලා කියන්නේ. A කියන්නේ මොකද්ද? 4ට වැඩි අගයන් ලැබීම. නේද? B කියන්නේ මොකද්ද? 4 හෝ 4ට අඩු අගයන් ලැබීම. 4ත් එක්ක 4ට අඩු අගයන් ලැබීම B කියලා කියන්නේ. එතකොට ඔය දැන් මෙන්න මෙතනින් මේක මෙහිම පොඩ්ඩක් වෙන් කරලා හිතන්න රුක්සාන කියලා. මොංගී ගහන්න දෙන්න යන්න බෑ. හරිද? දැන් මේක තමයි පළවෙනි ගැනීම කියන්නේ. මේක තමයි දෙවෙනි ගැනීම. හරි. ඊටත් මේකේ වෙන්න පුළුවන් සිද්ධි කීයක් තියෙද? හරි. මේ ආකාර විස්තර කරන ආකාර 4ක් මෙතන මෙහෙම. 1යි 2යි 3යි 4යි. උනගේ පාරවල් 4ක් නෙවෙයි තියෙන්නේ. ඒතර ඕකේ 4 ආකාරයක් විස්තර කරනවා. හරි. සිද්ධියක්ම 30ක් තමයි සෙට් වෙන්නේ. මේ දී අවකාශයේ 30යි. මේ පරිස්සම වෙන්න පුළුවන් සිද්ධියක්ම 30 තමයි වෙන්නේ. ඒ කියන්නේ ආකාර 4කට කියලා දෙන්නේ. දැන් මෙහෙම කියද්දි මොකක්ද කියන්නේ? A කියන්නේ හරි. එහෙම නෙවෙයි ඈ. A කියන්නේ A කියන්නේ මොකද්ද? 4ට වැඩි සිද්ධිය ලැබීම. දැන් මේ මොකක්ද මේ පළවෙනි ගැනීම දෙවෙනි ගැනීම කියලා තියෙනවනේ. එහෙනම් මොකද මේ A කියලා කියන්නේ මොකක්ද දන්නවද? පළමු ගැනීමේදී 4ට වැඩි එකක් ලැබිලා දෙවෙනි ගැනීමේදී 4ට වැඩි එකක් ලැබී. මෙහෙම ගියොත් ඒක ඉස්සර ගන්න. මෙහෙම આવොත් එන්නේ. දැන් B කියන්නේ මොකද්ද? 4ට අඩුවක් ලැබෙන 4 වුණ 4ට අඩුවක් ලැබෙන. මෙහෙම ගියොත් එන්නේ AB. A කියන්නේ මොකද්ද? 4ට වැඩි එකක් ලැබීම. B කියන්නේ මොකද්ද? 4 හෝ 4ට අඩුවක් ලැබෙන. ඒ කියන්නේ පළමු ගැනීමේදී 4ට වැඩි එකක් ලැබිලා දෙවෙනි ගැනීමේදී 4 හෝ 4ට වැඩි එකක් ලැබෙන. BA කියන්නේ මොකද්ද? BA කියන්නේ දැන් B කියන්නේ මොකද්ද? 4 හෝ 4ට අඩුවක් ලැබීම. A කියන්නේ 4ට වැඩි එකක් ලැබීම. මොකද්ද? පළමුව 4 හෝ 4ට අඩුවක් ලැබිලා දෙවනුව 4ට වැඩි එකක් ලැබීම. B කිව්වොත් අවස්ථා දෙකේදී සිද්ධ වෙන B. ඒ කියන්නේ අවස්ථා දෙකේදී පළවෙනි අවස්ථාවේදී 4ට පළවෙනි අවස්ථාවේදී 4 හෝ 4ට අඩුවක් ලැබිලා දෙවෙනි අවස්ථාවේදී 4 හෝ 4ට අඩුවක් ලැබී. ඉතින් ඔය සිද්ධි 4 නෙමෙයි වෙන්න පුළුවන්. ඔය ආකාර 4නේ නේ. අවස්ථා දෙකේදීම A වෙන්නත් පුළුවන්. අවස්ථා දෙකේදීම B වෙන්නත් පුළුවන්. අවස්ථා දෙකේදීම A වීම මේක අවස්ථා දෙකේදීම B වීම. තව ආකාර දෙකක් වෙනවා. මොකද්ද? පළමුව A ලැබිලා පළමුව A ආකාරය වෙලා දෙවෙනුව B ආකාරය වෙන්න පුළුවන්. මේ පළමුව A ආකාරය දෙවෙනුව B ආකාරය වෙලා අනිත් එක තමයි පළමුව B ආකාරය වෙලා දෙවෙනුව A ආකාරය වෙන්න පුළුවන්. ඒවා මේ ඔය හතර තමයි රුක්සරණම විස්තර කරලා තියෙන්නේ. හරි. දැන් සම්බන්ධතා පුරවන්න මෙහෙමයි බලා ගන්නද දැන්. හරි. පළමු ගැනීම දෙවෙනි ගැනීම කියලා දිනවනේ. දැන් ඕකේ මෙහෙමයි. පළමු ගැනීම ඉස්සර මොන බෝලයක් ගන්නවා මේ. හරි. A කියන්නේ මොකද්ද? 4ට වැඩි යගෙන් ලැබීමයි. නේද? 4ට වැඩි යගෙන් ලැබෙන්නේ. හරි. එහෙනම්
4ට වැඩි ඔක්කොම බෝල කීයක් තියෙනවද? 6ක් තියෙනවනේ. 6ක් තියෙනවා. 4ට වැඩිව තියෙන කීයද? 2යි. ඔන්න පළමු දෙක. එහෙනම් මෙතෙන් තියෙන්නේ කීයද? b කියන 4ට වැඩිව කීයක් තියෙනවද? 4යි. අනිවාර්යයෙන්ම මේ ඉති දෙක එකතු ගියොත් උත්තරේ මේ දෙන එකතු කරොත් එම් උත්තරේ අනිවාර්යයෙන්ම එකක් වෙනවා. ඒක රුක්සාරණගේ ලක්ෂණය. 6න් 2යි 6න් 4යි එකතු කරොත් උත්තරේ මේ කියන 6න් 6යි. 6න් 6 කියන උත්තරේ කියන්නේ 1යි. හරි. දැන් මෙතෙන්ටත් අර පුරුද්දට 6න් 2 6න් 2 දාගෙන යන්න එපා. හරිද? එහෙනම් ඒ ගත්ත බෝලේ ආයේ දාන්නේ නැහනේ. ඔන්න මෙතන හොර හරි. මෙතන හරියට හිතන්න. හරිද? අපි ඉස්සරහට මේවා ගන්න සෙට් වෙයි. ඔය ගත්ත බෝලේ ආයේ දාන්නේ නැහනේ. මෙහෙනම් මේ ඉතින් මේ ඉතල පණිද්දී අපි අඩු කරන්නේ ඒ බෝලයක් අඩු කරන්නේ. මොකද බෝලයක් දෙවෙනි ගැනීමට යද්දී අඩු වෙනවනේ. මොකද මේ ගත්ත බෝලයක් පැත්තකින් තියෙනවා. එහෙනම් දෙවෙනි ගැනීමට යද්දී මේ භාජනස්සේ බෝල තියෙන කීයද 5යි. නේ? පළමු ගැනීමට යද්දී මේ බෝල කීයද? 6න් 6ම තිබ්බනේ. හරිද? ඒතර පළමු ගැනීමෙන් පස්සේ බෝලයක් ඔය අයින් කරලා පැත්තකින් තියෙනවනේ. දෙවෙනි ගැනීමට යද්දී මේකේ බෝල තියෙන කීයද? 5යි. හරි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් සර් අඩු උනේ 4ට වඩා වැඩි එකක්ද නැත්නම් 4 හෝ 4ට වඩා අඩු එකක්ද කියන එක. ඒක හිතන්නේ මෙන්න මේ අකුරු දෙක. එහෙනම් මෙතන A නේ තියෙන්නේ. A කියන්නේ මොකද්ද? 4ට වඩා වැඩි එකක් නේ. එහෙනම් පළමුව ගත්ත එක 4ට වඩා වැඩි එකක් වුණා නම් එහෙම කොහොම සමස්ත බෝල ගන්න 6ක් තිබේ 5ක් වෙනවා. එහෙනම් අඩු කරන්නේ මොකද්ද? 4ට වඩා වැඩි බෝලයක්. බෝල කීයක් තිබ්බද? දෙකක් තිබ්බනේ. එහෙනම් එකක් ගියාම දෙවෙනි ගෙනියමට යද්දී 4ට වඩා බෝල් 4ට වඩා වැඩි බෝල ලැබෙන සම්බන්ධතාවය කීයද ඉන්නේ? 1. බෝල තියෙන කෙනේ 1යි. හරි. අපි අඩු කරන්නේ මේ දෙන්නගේ එක්කෙනෙක්. මොකද මේ ඒ අකුරු දෙක. එහෙනම් 5න් මෙයාලා අඩු වුණාද? නෑ. ඒ තිබ්බ 4 ගෙම්ම තියෙනවා. හරි. දැන් හරිනේ 5න් 4 5න් 4 එකතු වුණා. උත්තර එකක් නේද? මෙතෙන්ට යද්දී නම් මේ ඉතින් මේ ඉතින් පණිද්දි කාගෙන්ද අඩු කරන්නේ? වෙන මේ අකුරු දිහා බලන්න. B ගෙන්. B කියන්නේ මොකද්ද? 4ට වඩා 4 හෝ 4ට වඩා අඩු එක්කෙනෙක් හරි අඩු එක්කෙනෙක් ලැබෙන්නේ. හරි. එහෙනම් මෙතන අඩු කරන්නේ මොකද්ද? හරි. අපි හිතන්නේ එළියට ගියේ කවුද? 4 හෝ 4ට වඩා අඩු එක්කෙනෙක්. හරි. 4 හෝ 4ට වඩා අඩු එක්කෙනෙක් එළියට ගියාගෙන කොහොමද සමස්ත බෝලන්ගේ 5ක් වෙනවනේ. ඒට හානියක් වුණාද නැහැ. එයාගේ තිබු බෝල් දෙක එහෙම. හරි. ඒ තිබ්බ 6 5 කියන බෝල් දෙක එහෙම තියෙනවා. අඩු කරන්නේ දැන් මෙන්න මේ තුන ගන්න. මේ හතර දාන්නේ මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් අඩුවක් කියන්නේ 5න් 5න් 2යි 5න් 3යි එකතු කරොත් එන්නේ කීයද? 5න් 5. පොඩ්ඩක් හිතන්න මොකද්ද කිව්වේ කියලා. හරි. දැන් 4. ඒ ඇසුරින් අවම වශයෙන් එක් අවස්ථාවක්වත් ඉවතට ගන්නා බෝලේ අගය 4ට වැඩි අංකයක් ලැබීමේ සම්බන්ධය. එක් අවස්ථාවක් වත් කියද්දී අවස්ථා දෙකේදී වුණාට ප්‍රශ්නයක් නැහැ. නේ? එක් අවස්ථාවක් වත් කියද්දී අවස්ථා දෙකේදී වුණාට ප්‍රශ්නයක් නැහැ. හරි? අවස්ථාවක් වත් කියද්දී. හරි? අවස්ථා දෙකේදී මේ සිද්ධ වෙන ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඒ අසුරින් අවසන් එක් වතාවක් වත් විතර ගන්නා බෝලේ අගේ 4ට වැඩි අගයක් ලැබීමේ සම්භාවිතයි. 4ට වැඩි අගයක් කියලා කියන්නේ මොකද්ද ඔය? ඒ සිද්ධියනේ. ඒ කිව්වොත් මොකද්ද වෙන්නේ? අවස්ථාව දෙකේදීම 4ට වඩා වැඩි වෙනවා. B කිව්වොත් එහෙම පළවෙනි අවස්ථාවේදී 4ට වඩා වැඩි, දෙවෙනි අවස්ථාවේදී 4ට වඩා අඩුයි. B A කිව්වොත් එහෙම පළවෙනි අවස්ථාවේදී 4ට වඩා අඩුයි, දෙවෙනි අවස්ථාවේදී 4ට වඩා වැඩි. අන්න එක් අවස්ථාවක් සෙට් වෙනවා. B කිව්වොත් මොකද වෙන්නේ? අවස්ථා දෙකේදීම 4ට වඩා අඩුයි. එහෙනම් මෙන්න B හැර අනිත් ඒවා මේ තුනම එකතු. හරි? මෙහෙම ගත්තොත් අවස්ථා දෙකේදීම සෙට් වෙනවා. දෙවෙනි ගත්තාම මේ පළවෙනි අවස්ථාවේ සෙට් වෙනවා, දෙවෙනි අවස්ථාවේ සෙට් වෙන්නේ නැති වුණා. දැන් මේ පළවෙනි අවස්ථාවේ සෙට් වෙන්නේ නැති වුණා, දෙවෙනි අවස්ථාවේදී A තියෙනවා. දෙන්න ගත්තොත් A එක්කවත් නැහැ. එහෙනම් මෙයා ගන්නේ නැහැ. මෙන්න මේ තුනේ ගුණිතයන්ගේ එකතු. හරි? 6න් 2 ගුණ කිරීම 5න් 1. බලන්නකෝ. 6න් 2 ගුණ කිරීම 5න් 1. බලන්න. 6න් 2 ගුණ කිරීම 5න් 4. ධන 6න් 4 ගුණ කිරීම 5න් 2. බලන්නකෝ. ඉතින් ওই ටික ගුණ කරලා එකතු කරන්න තියෙනවා. මෙහෙමයි. ඉවරක් එක 2යි 6 වරක් 5ක් 30යි.
දෙවරක් 4ක් 8යි 6වරක් 5ක් 30යි. තරවත් එක 8යි 6වරක් 5ක් 30යි. බලන්න කීයක් වෙනවද කියලා 10යි 18යි නේ. සම්භාවිතාව වෙන්නේ කීයේ 30 18යි. කපන්න පුළුවන් එකක් 10 වරක් නේ. 18 6ව 3ක් තියෙනවා. දෙක 6ව 5ක් තියෙනවා. 5 3ක් සම්භාවිතාවයි. හරි. ඒවා උගන්නලා නැතුව තියෙන නුහුරු ගණන් ටිකක් අමාරුයි. හරි. මුලදී ඉගෙන ගන්න ටිකක් අමාරුයි. අනිවාර්යෙන් ඉස්සරහට යන වීඩියෝ කිහිපෙම ඔයගොල්ලෝ ගණන් එනවා. හරි. මේ කියන වචන ගැන හරියට හිතන්න. හරි. වචනයක් එහෙම වුණොත් ගානම ඉවරයි. හරි. වචනයක් එහෙම වුණොත් මුළු ගානම ඉවරයි. දැන් බැලුවා හරි කවුරුන් මොඩේ මෙන්න මෙතන මේ ඔහේ කිසි හැල්ලක් බැල නැතුව මෙන්න මේ තීරුව දාගත්තොත් දෙයින් මුළු මේ මුළු ගානම ඉවරයි නේ. මැද තීරුව දාගත්තොත් එන්න ආය මුළු ගානම ඉවරයි. ලකුණු බිඳුව. හරි. අනිවාර්යෙන් මේක ලකුණු 10ක් ගානක්. ඊළඟට 10න් 10ම ගන්න බලන්න. හරි. අර්ථය හරියට තේරුම් ගත්තොත් ඕනේ ගානක් හදන්න පුළුවන්. හරි. ගාන දෙන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. හරි. මේ සම්භාවිතාවේ ගාන දෙන්න පුළුවන් ආකාර ප්‍රායෝගික ජීවිතේ ඕනෑ හරි ගොඩක් සිදුවීම් අල්ලලා මේ ගාන දෙන්න පුළුවන්. හරි. ඔය බලන්න ඉස්සරහට එන පේපර් වල මම මේ පේපර් සාකච්ඡාදී මම කියන්න. හරි. ප්‍රායෝගික ජීවිතයේ තියෙන ගොඩක් සිදුවීම් අල්ලලා මේ ගානක් දෙන්න පුළුවන්. හරි. ඒ කෝකෙන් දුන්නත් අපි හරියට ඉගෙනගෙන තියෙනවා නම් ආ ගාන කොට දාන්න පුළුවන් අපිට. හරි. යමුකෝ ඊට පස්වෙනි ගානට. හරි. බලන්නකෝ. ඔන්න සංඛ්‍යානේ ගාන දාලා තියෙන්නේ පස්වෙනියට. ඉතින් මේ ගාන මේ හතරේ දාන්නේ. ඕක පහට දාලා මේ ගාන මේ සංඛ්‍යානේ ගාන හතර දාන්න පුළුවන්. ඕකේ අංක දෙක මාරුන වෙලාවල් තියෙනවා. දැන් මේ ගානේ තියෙන්නේ සංඛ්‍යාත සමුච්චය සංඛ්‍යාත වක්‍රයක්. ඒක තමයි වැදලා තියෙන්නේ. සමුච්චය සංඛ්‍යාතය කියලා තියෙන්නේ. නේද? ඊගාවට මේකේ තියෙනවා සමුච්චය සංඛ්‍යාත වක්‍රය ඇසුරින් මධ්‍යස්ථ හොයන්න කියලා. හරි? මේ වක්‍රයක් අදින් ඉස්සරහට සෙට් එකේ මම උතර වක්‍රයක් අදින් විදිහට කියලා දෙන්නම් ඔයාලට. බලන්නකෝ මම ඉක්මනට ඇඳ ගන්නම්කෝ. බලන්න මෙහෙමයි තියෙන්නේ. ඊට 36 පටන් ගන්න තියෙන්නේ. හරි 36න් පටන් ගනවම අඩු වීගෙන යන පල්ලෙහාට නේ 36 32 28 24 20 16 12 8 4 බිඳුව. හරිද? එතකොට මේ පැත්තට යනකොට කීයද 10 20 30 40 නේද 50 කොහොම තියෙන්නේ? දිග සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. හරිද? ඔයා මොකද හිතන්න යන්නත් එපා. මේ පැත්තට යන්නේ CF කියලා තියෙනවා සමුච්චය සංඛ්‍යාතය. හරි? කොහොම වක්‍රයක් තියෙනවා සමුච්චය සංඛ්‍යාත කියලා වචන විතර තියෙනවා. හරිද? අන්තිම මෙතන 4 8 මාක් කියලා තියෙනවනේ. නේද? සෝරි වැරදුනේ. 4 10 මාක් කියලා තියෙනවා මෙහෙම. මම මේ මාක් කරලා තියෙන ටික විතරක් ගන්නනේ. තියෙනවා. ආයෙ තියෙනවා මොකද්ද? 12 20 තියෙනවා. 12 20 කියන්නේ මේකනේ. ඔව්. 12 20 මාක් කරලා තියෙනවා මෙතන. මෙන්න මෙතන. ඊගාවට 30 28. 28 කියන්නේ මෙතනනේ. 30 කියන්නේ මෙතන. ඊගාවට තියෙනවා 40 ඔය තියෙන්නේ 34. මම ඒක කොහොමද මම කිව්වේ කියලා කියන්නනේ. 40 34 තියෙන මෙතන. ඊගාවට 50 36ක් මාක් කරලා තියෙන්න ඕනේ ඔගේ. එතන මාක් කරලා නැහැ. මෙන්න මෙතන තියෙන්න ඕනේ.
ඒ කරලා තමයි ඔය මිනිස්සු මේ වක්‍රය ඇදලා තියෙන්නේ. මෙන්න මෙහෙම නිකන් නයා ගියා වගේ නේ. මොහොම ඇදලා තියෙන්නේ. හරි. උදේ ඕකෙන් මේ ගාන සමන්විත වෙන්නේ නේද? චතුර්ථක ජාලරේඛයේ සංඛ්‍යාත බහුවස්ත්‍රයේ සමුච්ච සංඛ්‍යාත වක්‍රයේ වට ප්‍රස්ථාර ඔන්න කීපේ. දැන් මේකට තමයි කියන්නේ සමුච්ච සංඛ්‍යාත වක්‍රයක් කියලා. දැන් මේකෙන්දී අහන්නේ මොකද? මධ්‍යස්ථේ විතරයි දැනට. ඕකෙන් මධ්‍යස්ථය කියන්නේ දෙවෙනි චතුර්ථකය. පළවෙනි චතුර්ථකය හොයන්නත් පුළුවන්, තුන්වෙනි චතුර්ථකය හොයන්නත් පුළුවන්. ඒ දෙවෙනි චතුර්ථකය කියන්නේ මධ්‍යස්ථය හොයන්න පුළුවන්. හරි. මධ්‍යස්ථය හොයන්නේ මෙහෙමයි. මේකේ ඔක්කොම විසිරීම කිය 36 දක්වා තියෙනවානේ. ඕක බෙදෙනවා දෙකට. මධ්‍යස්ථය කියන්නේ බහරි මැද ඉන්න එක නේද? එහෙනම් පළවෙනි කියන්නේ මොකද්ද? මධ්‍යස්ථය න අපි ගන්න මොකද්ද? මධ්‍යස්ථයේ පිහිටීම. මධ්‍යස්ථයේ පිහිටීම. පිහිටීම ගන්නේ ඔක්කොම සමුච්ච සංඛ්‍යා 36නේ. 36 බෙදෙනවා දෙකට. 36 දෙකෙන් 18 වෙනි ස්ථානය. දැන් අපි මොකද කරන්නේ? මෙන්න මේ 18 12 මෙතන නම් 16 මෙතන නම් 10 20 මෙතන නම් 16 20 මෙතන තමයි තියෙන්නේ 18. නේද? අපි එතනින් මෙහෙම වක්‍රයට ගහනවා මෙහෙම ඉරක්. අඩිගුව තියලා. හරිද? එකලා එහෙම කෙල්ලෙන්නේ මෙහෙම පල්ලෙහාට වයින්. බැස්සහම ඔන්න දැන් 20 දී හරි මෙතන වගේ වෙබ් සෙට් වෙනවා. නේද? බප්පඩින්න. ඔව් 20 30 හරි මෙතන වගේ සෙට් වෙන්නේ එකක් මෙහා පැත්තට වගේ. හරිද? ඔය වක්‍ර තියෙන විදිහට 20 20 30 හරි මෙතන 25නේ. චූට්ටක් අර පැත්තට වගේ යන්නේ. මධ්‍යස්ථ සාධාරණයෙන් 28 කියලා දාන්න. මේ කීයද 24 කියලා දාන්න. එම නිසා මධ්‍යස්ථේ මධ්‍යස්ථේ තමයි Q2 දෙවෙනි චතුර්ථය කියලා කියනවා. කීයද එන්නේ? උඩ 24. ඔය එකක් ඒ දෙයක් එහෙම වුණාට ප්‍රශ්නයක් නැහැ. 25 23 වගේ වුණාට ප්‍රශ්නයක්වත් නැහැ. හරිද? ඔක හරියම ගන්න පුළුවන් ප්‍රස්ථාර කවදාසියෙන්ද? හරි. සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ අනුව වගුවේ හිස්තැන් පුරවන්න. ඔය හිස් වගුවක් කියලා තියෙනවා. ඔය වගුව පුරවන්න තියෙන්නේ ඔය සමුච්ච සංඛ්‍යාත වක්‍රය දිහා බලලා. හරි. මේ මම වගුවේ තියෙන අගයන් ටික විතරක් දානවා. ඉතින් බලන්නකෝ මොනවද තියෙන්නේ? 0.10. හරිද? වගුව පුරවන්න තියෙන ඕමනේ. සමුච්ච සංඛ්‍යාවේ 4යි කියලා තියෙනවා. සෝරි. 0.10 සමුච්ච සංඛ්‍යාව 4යි මෙතනත් තියෙන කීයද? 4යි. මම වගුව ගහනවා ඉක්මනට. බලන්නකෝ මෙතන තියෙන මොකද්ද? කැබැල්ලක දිග. නේද? කැබැල්ලක දිග කියලා එකක් තියෙනවා. මෙතන තියෙන මොකද්ද? කැබැලි ගණන. හරි? කැබැලි ගණන. මේක සමුච්ච සංඛ්‍යාවයි. හරි? සමුච්ච සංඛ්‍යාවයි. ඉතින් මෙතන 0.10යි. ඊගොල්ලෝ දෙන්නේ කීයද? 10 20. 20 30. 30 40. 40 50. බලන්නකෝ. ඉතින් මේකේ පුරවන්න මෙහෙමයි දැන්. මේක දිහා බලනකොට ඕක පුරන්න තියෙන්නේ. 0.10 අතර තියෙන උසම දෙක කීයද? 4යි නේ. මෙන්න මේ කෙලවරින් තමයි ගන්නෙ. 10 තියෙන කීයද? 4යි. හරි. කර 10 20 මේ 20 සෙට් වෙන්නේ කීයද? 12ටනේ. අනේ ඒ ගන්නවා කියන දාන්න. කීයද? 12යි. ඒක තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට ඉතින් බලන්න 20ක් 30ක් නේ. 20ක් 30 සෙට් වලින් කියන බලන්නකෝ 28ට. ආන් ඒ ගන්න මේ 30 ගන්න මෙන්න 28. ඔය මැදේකට මොකද වෙන්නේ කියලා මම කියන්නේ ඈ 28. 30 40 යන්නේ 40 දෙන්න තියෙන්නේ. නෑ 40 ගන්න ඉස්සලා තියෙන්නේ කීයද? 34 නේ 34. ආයේ ඒක තමයි තියෙන්නේ. ඔක අපි මම කියන්නේ හරි 50 තියෙන්නේ කීයද? 36. හරිද? 50 අදින්ගේ 36. දැන් බලන්නකෝ මේක පුරන්නේ මෙහෙම තමයි පුරවන්නේ. හරි මෙහෙම එකතු කරලා දාන්න. දැන් තොර මෙතන ඉස්සර 4 ලියලා තියෙද්දි දැක්කනේ කැබලි ගණන 4. හරි දැන් මෙතන 8ක් දීලා තියෙනවා නේ. ආයෙ මෙතන කීයක් දෙකක් තියෙනවා. ඔය දීලා තියෙනවා කියන්නේ උදේ මේක පුරවන්න මෙහෙමයි. මේ දෙන්න එකතු කරලා තමයි දාන්නේ. මේ බලන්නකෝ 8යි 4යි එකතු දෙන්නේ කීයද? 12යි. 4යි 8යි එකතු දෙන්නේ කීයද? 12යි. 12ට මෙතන තියෙන ගාන එකතු කරලා තමයි 28 අවිල්ල තියෙන්නේ. නම් මෙතන තියෙන ගාන හොයන්න දැන් මේක අඩු කරලා ගන්න පුළුවන් 28න් 12 කියන්නේ කීයද දෙන්නේ? 16. හරි.
තොර 12 16 ගුණොත් ඉස්සරහ. මෙයයි මේ එකතු වෙලා තමයි 34 කියලා තියෙන්නේ. එහෙනම් මෙතන තියෙන ගාන හොයන්න පුළුවන් මේකෙන් මේක අඩු කරනවා. 14න් 8ක් ගියොත් කීයද එන්නේ? 6යි 30න් මෙතුණක් දැන් මෙතන කීයද? 6යි. හරිනේ. ඊගවට 34යි 6යි වැරදුනා නේද? එතන 38යි 34යි නේද? 34 හරි. මෙයයි මේක දුවා මෙයයි නේ. ඒ මෙන්න මෙහෙ දරුවන මෙන්න මෙහෙම එකතු වෙන්නේ. මේ එකතු වෙලා උත්තරේ මෙහෙට ලැබෙන්නේ. හරි? 8යි 4යි ගුණොත් 12යි. 12 4යි ගුණොත් 28යි. 28 16යි ගුණොත් 34යි. 34 2 ගුණොත් 36යි. හරි. දැන් ඕකෙන් මොකද්ද කියන්නේ? ඉහත වගුව ඇසුරෙන් දී ඇති අක්ෂ මත ජාල රේඛය හඳුන්වනවා. හරි? ජාල රේඛය ඇඳලා පස්සේ පස්වෙනි එක මොකද්ද? සංඛ්‍යාත බහුසන. දැන් අපිට මේකෙන් ඉතින් ගන්න ඕනේ ප්‍රතිඵලය තමයි මේකෙන් තමයි අර වගු පුරවගත්තේ. දැන් මම මේක මගනවා. හරි? ඊට වගු දිහා බලලා අපිට ජාල රේඛය ඇඳලා ජාල රේඛය ඇඳලා පස්සේ ඒක මත මොකද්ද සංඛ්‍යාත බහුවස්ත්‍රය අනින්න පුළුවන්. හරි? ඒ දෙක තුන මේකේ මතක් වුණා. හරි? මොකද්ද වක්‍රයක් දීලා තියෙන්නේ සමුච්ච සංකේත වක්‍රයක් තිබ්බා ජාල රේඛයක් ආවා සංඛ්‍යාත බහුවස්ත්‍රයක් ආවා. හරි ලේසි වැඩ මේවා. හරි? හරියට ඉගෙන ගන්න පොඩි පොඩි ටැබ් ටිකක් තියෙනවා. හරි? ඒ තමයි වරද්දන්න එපා. බලන්නකෝ. එතන මෙහෙමයි තියෙන්නේ. 24යි 20යි 16යි 12යි 8යි 4යි 10යි 20යි 30යි 40යි 50යි 10යි 20යි 30යි 40යි 50යි 60යි මේ පැත්තමගේ පන්ති පාන්දර. හරි මෙන්න මේ පන්ති පාන්දර තියෙන්නේ. උඩට තමයි කියන්නේ මෙන්න මේ කැබලි ගන්න කියන්නේ. ඉතින් සංඛ්‍යාතය. හරි. ඒ යෙදිච්ච වාර ගන්න. හරිද? දැන් මම කොටු ටික අඳින්නේ නැහැ. හරි. ඕකේ තියෙන කොටු දින්නේ. කොටු දිනයි කියලා කියන්නේ. හරි. දැන් මේ සාමාන්‍ය දේවල් නෙමෙයි 0.14 උස කීයද දෙන්නේ 4යි. එතන බිඳුවේ තියෙන්නේ 0.14 උස ඉන්නේ කීයද 4යි. අඩිගුරු ටික අදින්න මේ. හරිද? ඊගවට 10ත් 24 එන්නේ කීයද 8යි. ඊගවට 20ත් 34 එන්නේ කීයද 20ත් 34 එන්නේ කීයද 16යි. 16 මෙහෙම තියෙන්නේ අඩිගුරු කියලා ඔයාලට මේක ලස්සන අදින්න පුළුවන් මේ. ඊගවට 30ත් 44 එන්නේ කියලා 6යි. 6 තියෙන්නේ 8යි 4යි මැද්දේ. 40ත් 50ත් අතර 2යි. 2 තියෙන්නේ 4යි බිඳුවේ මැද්දේ. right. මේ මෙන්න මේකට මේ ස්තම්භ ටික අනිවාර්යෙන් මේ යාවලා හාවලා තියෙන්න ඕනේ. ඕක තමයි කියන්නේ මොකද්ද අපි ජාල රේඛයක් කියනවා. හරි? ඔන්න දැන් අපි ජාල රේඛයක් ඇඳලා තියෙනවා. දැන් කියනවා මොකද්ද මේක ඇඳලා පස්සේ සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අනින්න. හරි? මේක ඇඳලා පස්සේ සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අනින්න. මේ සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අනින්නේ මෙහෙමයි. මෙන්න මෙයාගේ හරි මැද ගන්නවා. හරි මැද ගත්තට පස්සේ අපි අඩිමුළු කියලා උන්නේ හරි මැද යා කරනවා. හරි? කියන්නේ මෙයාට මෙහෙම මෙයා යා කරනවා. ඒකට මේක යා කරනවා. මේකට මේක යා කරනවා. ඉවර නම් නෑ නේද? හරිද? ඉතින් මේක නම් ප්‍රශ්නයක් නෑ මේ තියෙන ගන්න වල එකක් වැඩිපුර මෙහෙම ගන්න ඕනි සංඛ්‍යාත බෝසය අඳින්න. හරිද? මේ පන්ති පාන්දරේ 50 විතර තියෙන්නේ. අපි එකක් ඒ ගියු ප්‍රාන්තයේම 10ක් වැඩිපුර මෙහෙම ගන්න. අරගෙන විතර මාක් කරනවා. ඉතින් සම්මුණ අර පැත්තෙමුත් එකක් වැඩිපුර ගන්න. 10 දී බලන්න කොච්චර දෙන මෙතෙන් දෙන්නේ සාධාරණව 10යි. වෙන පහේ තමයි මාක් කරලා ඉවර කරනවා. මෙන්න මේක තමයි කියන්නේ මොකද්ද? මේක අඩිගුරුවක් තියලා ගියාම ලස්සන දෙන්නේ නැහැ. ඕක තමයි කියන්නේ මොකද්ද? සංඛ්‍යාත බහුවස්ත්‍රය කියලා. දැන් මෙන්න මේ දේ හොඳට අහගන්න.
ඔහොම සංඛ්‍යාත භාෂාව අඳිද්දී ඔයාලා මේ ජාල රේඛයේ පෑනින් ඉඳලා මේක පැන්සලින් අඳලා හිතන්න. දැන් බහුවස්ත්‍රයක් කියලා කියන්නේ මොකද්ද? සංවෘත රූපයක් නේද? දැන් මේ බහුවස්ත්‍රය දැන් මෙහෙම තිබ්බොත් එහෙම සංවෘත වෙලා අදිනව නැහැ. මෙහෙන් විවෘතයි. එහෙනම් ඒ ඇඳපු පාටිම මේකත් කියන සම්පූර්ණ කරනවා. හරි? ඔන්නෝක වැදගත් දෙයක්. හරි? නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක පැන්සලින් ඇඳලා නම් මේකත් පැන්සලින්ම ඇඳලා දාන්න. අනිවාර්යෙන් මේ දෙක කරන්න. අතන මේක හොයන්න බෑ. හරි? ඒක හේතුව මේකේ නම තමයි සංඛ්‍යාත බහුවස්ත්‍රය. බහුවස්ත්‍රය කියලා කියන්නේ සංවෘත රූපයක්. ඒක කොහෙවත් විවෘත වෙලා නැහැ. හරිද? මේක පැන්සලින් ඇඳලා අනිත් එක පෑනෙන් ඇඳුදේ මේක සම්බන්ධට පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් මේක අමතක වුණොත් එහෙම. එතන කිසි ප්‍රශ්නයක් නැහැ. දෙකම අදින්න පැන්සල්. එතකොට මේක හොයන්න බෑ. හරි. ඔන්න උදේන ටිකක් නේද? ලොකු වැඩක් කරා. ලොකුමත් නැහැ ඉතින්. ගණන් හදන්න යා වෙලා යනවා. මොකද මේ පාඩම් උගන්ලා නැහැ. හරි? මේ පාඩම් තියරි උගන්වන්න නැතුව මේ පේපර් කරන්නේ. හරි? එතන මේ තියරි පාඩම් මම ඉස්සරහට මේ අපේ channel එකෙන් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. හරි? මුළු පොතම වගේ කරන්න මම බලාපොරොත්තු වෙනවා. එතන මේ ආරම්භක වීඩියෝ මාලාව ටික මේක. එතකොට දැන් අද ඉඳලා මේවා හදන්න පටන් ගන්නද මේවා දෙපාර තුන් පාර පුළුවන් නම් බලලා තේරුම් ගන්න මේ ගාන හදන ක්‍රම. දැන් ඊගා වීඩියෝ එක නම් බලාගෙන ඉන්න එපා බොරුවට. හරි? අනිවාර්යෙන් ඊගාට එන්නේ මේ වගේම ගණන් පහක් තමයි. මොකද්ද භාග ගානකුයි පරිමිති වර්ග ඵලයකුයි සම්භාවිතාව ගානක් මේ සංඛ්‍යානේ මෙන්න මේ කොටසින් ගානක්. අනික් ගානකින් වැඩහ කාලෙන් මොකක් හරි මුදල් ගාන්ති මොකක් කරක් කියන්න පුළුවන්. හරි. එහෙනම් දැන් ඉඳලා වැඩේ පටන් ගන්නද කරන හැම දෙයක්ම ඔගේ තීරුම් ගණන් කරන්ද කටපාඩම් කරලා ගණන් ගන්න බෑනේ. හරි? මේ හැම කියන හැම වචනයකම අර්ථයක් වටිනාකමක් තියෙනවා. ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න. හරි. එහෙනම් අදට මෙතන නවත්තනවා. ස්තුතියි අද සම්බන්ධ වුණාට ඊළඟ පේපර් සාකච්ඡාව මම ඉක්මනට ගෙන්න බලාපොරොත්තු වෙනවා.